තෙරුවන් සරණයි. අපි පොඩ්ඩක් කතා කරමු මේ ප්‍රායෝගික පැත්ත ගැන. ඔබට ධර්මය ගැන ගොඩාක් දේශනා අහන්න ලැබෙනවා. ඒවා ඔබ හොඳින් අධ්‍යයනය කරන්න. නිවැරදි නිවන් මඟ දිශානතිය ඔබ විසින්ම හඳුනාගත යුතු වෙනවා. ඔබ දර්ශනයේ බුදුන් වහන්සේ ලෝකෙට දේශනා කරන දර්ශනේ ඒ දර්ශනේ දැනගත යුතුමයි. බුද්ධ දර්ශනයෙන් තොරව නිවන් මඟකුත් නැහැ. ඉතින් මේ දර්ශනය දන්නවා ඇති කියලා අපි හිතනවා. අතර මේ මාර්ගයේ දර්ශනය අවබෝධ කරගෙන ඒ දර්ශනයේ ප්‍රත්‍යක්ෂතාවපත් වීම සඳහායි පුහුණු වෙන්නේ. ඉතින් හැම කෙනෙක්ගේම පූර්වභාග ප්‍රතිපදාව කියන්නේ දර්ශනය අවබෝධ කරගන්න ඕනේ. ඒ දර්ශනය අවබෝධ කරගෙන දර්ශනය ගැන බණ අහලා කල්‍යාණ මිත්‍රයන් හමු වෙලා ධර්මයේ ශ්‍රවණය කළා මේ ලෝකයේ ඇත්ත මොකද්ද කියන එක හොයා ගන්න ඕනේ. ඉතින් ඒක දැනුම මුලින් Taman දැනගන්න ඕනේ ඒක. බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙලා ඒ ලෝකයේ සත්‍ය හෙළි කරේ නැත්නම් කවුරුවත් දන්නේ නැහැ. අපි කතා කරන තේරෙන භාෂාවෙන් මේ ගැන පැහැදිලි කරනවා නම් අන්නේ ලෝකයේ ඇත්ත දැනගන්න ඕනේ. ඔබ මේ ලෝකයේ ඇත්ත දැනගන්නවා. අපි හිතන ඔබ දැන් ලෝකයේ ඇත්ත දන්නවා කියලා. අපි හිතන ඔබ දැන් දර්ශනය දන්නවා කියලා. සමහරට මේ අහන හැමෝටම තේරෙන්නේ නැතුව ඇති. මේ අහන හැමෝටම මේ දර්ශනය අවබෝධ වෙලා නැතුව ඇති. නමුත් ඔබ අතරේ ඉන්නව නේද මේ බුදුන් වහන්සේ ලෝකෙට දේශනා කරපු ඒ ධර්මයේ කුමක්ද? ඒ බුද්ධ දර්ශනයේ කුමක්ද? ඒ පරම සත්‍ය කුමක්ද කියලා දන්න අය ඉන්නවා ඔබ අතර. අපි හිතනවා අන්න ඒ අයට මේ දේශනේ ඉතා වැදගත් කියලා. අපි මේ දේශනයකට වැඩිය අපි මේ ඉදිරිපත් කරන්නේ අත්දැකීම්. ඉතින් මේ අත්දැකීම ඔබට වැදගත් වෙනවා. ඔබ දැන් දන්නවා. ඒ කියන්නේ ඔබ දන්නවා දැන් අපි දැන් ඒ ගැන අපි කතා කරන්නේ අද. අපිට පරයා ගැන කතා කරන්නේ මේ මොහොතේ. අපි කතා කරන්නේ ප්‍රායෝගික පැත්ත, පුහුණු වෙන හැටි. ඉතින් ඔබ දන්න කෙනෙක් කියලා හිතලායි අපි මේ කතා කරන්නේ. ඉතින් ඒ ගැන අපි දේශනා දිගටම ඉදිරිපත් කරනවා. ඉතින් දර්ශනය පිරිසුදු කරගන්න ඕනි කරන දේශනා. ඒවා බුදුන් වහන්සේ දේශනා කරපු සූත්‍ර වලින්ම පෙන්ලා දෙන්න උත්සාහ කරනවා. ඉතින් ඒවා ඔබ අහනකොට ඔබට යම්කිසි පැහැදිලිතාවයක් ඇති වේවි. ඉතින් අපි ප්‍රායෝගික පැත්තට යමු. අපි අද කතා කරනවා අපි වගේම අයත් සමග. ඒ කියන්නේ මේ මාර්ගය තුළ ප්‍රතිපදාවක පිළිපදලා පුහුණු වෙන අය. සමහරට ඔබ ගිහියෙක් වෙන්න පුළුවන්. සමහරට ඔබ භික්ෂුන් වහන්සේ නමක් පැවිදි භික්ෂුවක් වෙන්න පුළුවන්. ඒක අදාළ නැහැ. ගිහියෙක්ද පැවිද්දෙක්ද ගැහැණි කෙනෙක්ද පිරිමි කෙනෙක්ද වයසක කෙනෙක්ද වයසින් අඩු කෙනෙක්ද ඒ කිසිවක් අදාළ නැහැ. ඔබගේ රූපේද ඒ මොනවත් අදාළ නැහැ. මෙතන එකම එක දෙයයි වැදගත්. ඔබට හිතක් තියෙනවා. එහෙනම් ඔබට සැප දුක තියෙනවා. එහෙනම් ඔබ සිතක් තියෙනවා සිතින් මිදෙන මගක් තියෙනවා. එහෙනම් ඔබට නිවනකුත් තියෙනවා. එහෙනම් ඔබට දුකින් මිදෙන මගක් තියෙනවා. එච්චරයි වැදගත්. මේ අහන කෙනා කවුද තරාතිරම මොනවත් අදාළ නැහැ. රජ කෙනෙක් බණ ඇහුවත් අන්ත දුගියෙක් බණ ඇහුවත් දෙදෙනාම මිනිසෙක්. දෙදෙනාම මිය යනවා. දෙදෙනාට මරබිය තියෙනවා. ඉතින් හැම කෙනෙක්ම එකම ස්වභාවයක තමයි ධර්මයේ තුල අපිට පේන්නේ. අසරණයි. මිත්‍යා දෘෂ්ටිය කියන්නේ නොදන්නකම. අවිද්‍යාව. ඒ තුල ඉන්න තාක් අසරණයි. දැන් ඔබ දන්නවා බාහිර ඇත්තක් නොවන බව. ඔබ දන්නවා අපි හිතින් හදාගත්ත සිතුවිලි තමයි අපි ජීවත් වෙන්නේ සිතුවිලි එක්ක. හතර මහා භූත අපිට පේන්නේ අපි බාහිර ගැන දන්නේ නැහැ. අපි හිතාගෙන ඉන්නවා සිතුවිලි තමයි බාහිර තියෙන්නේ කියලා. නාගහ, නුගගහ, අඹගහ, දෙල්ගහ මේ අපි කියන්නේ මේ නම් දාන්නේ අපි. ඉංග්‍රීසියෙන් එක එක නම් කියනවා. දෙමළෙන් තවත් නම් කියනවා. චීන භාෂාවෙන් තවත් නම් කියනවා. සිංහල භාෂාවෙන් තවත් නම් කියනවා.
මේ ඔබ මේ කතා කරන හැම භාෂාවක්ම සංඥාවක්. ශබ්දයක් විතරයි. ඒ ශබ්දයට ගැට ගැහෙන රූපයක් තියෙනවා. අන්න ඒ ගැට ගැහිම නිසයි සිතක් කියන්නේ. දැන ගැනීමක් වෙන්නේ. විඥානයේ ශබ්දේ ඒ රූපේ ගැට ගැසීම නිසා ඔබට කතාවක් තියෙනවා. ඒ දැන ගැනීමක් විඥානයක් තියෙනවා. විඥානයම තමයි සිත කියන්නේ. එතකොට ඔබට මේ ශබ්දයක් විතරක් වුණා නම් වර්ණයක් විතරක් වුණා නම් එහෙම දෙයක් වෙන්නේ නැහැ. ගැටලුවකුත් නැහැ. ඒ වගේම තමයි දිට්ඨ සුත මුත කියන්නේ දැනීම. ගන්ධේ, රසේ, පහස නැත්නම් උණුසුම සීතල. කියන්නේ ගහන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන මෙන්න මේවා දැනීමක් විතරයි. දැන් මේ ධර්ම දන්න කයට අපි මේ කතා කරන්නේ. අද මේවා පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ නැහැ මේ මොහොතේ. ඒවා අපි දිගින් දිගට පැහැදිලි කරා. දැන් අපිට තියෙනවා පුහුණුවක්. දැන් අපි දන්නවා අපිට දැනුම තියෙනවා මේ ලෝකේ ඇත්තක් නෙමෙයි කියලා. අපි හිතින් හදාගත්ත සිතුවිලි ලෝකයක ජීවත් වෙන්නේ කියලා. දැන් අපි සිතුවිලි ලෝකයක ජීවත් වෙන්නේ. ඒක පැහැදිලි. ඒ තමයි දැනුම. එතකොට මේක අපිට ප්‍රත්‍යක්ෂ වෙලාද ඔබට දැන් මේ මොහොතේ අරමුණු වෙනවා. සිතට අරමුණු හැම ෂණයකම මේ සිත කියන්නේ අරමුණු ගැනීමමයි සිත කියන්නේ. අරමුණු නැති මොහොතක් නැහැ. ඒක මැෂින් එකක්. ඒක තමයි අනිත්‍ය ස්වභාවය තුල ගලනවා මේක. හුළඟ නවත්තන්න පුළුවන්. හුළඟට ආරම්භයක් පනවන්න පුළුවන්. හුළඟට අවසානයක් පනවන්න පුළුවන්. හුළඟ කියන්නේ සෝතයක්. ගැලීමක්. දැන් හුළඟ සෝතයක් ගැලීමක් වගේම තමයි. ගඟ ගලනවා. ඒ වගේ තමයි මේ සිත. මේ සිත කියන්නේ ප්‍රවාහයක්. චිත්ත ප්‍රවාහයක්. ඒක හුළඟ වගේ. ඒකට අගක් මුලක් නැහැ. ඒක සිතුවිලි සංසාරයක් කියන්නේ. මේකේ ගඟ කියලා දෙයක් නැහැ. ඇල්ලුවොත් අත්තර අහුවෙන්නේ වතුරනේ. තෙත ගතියනේ. ගඟ කියලා දෙයක් නැහැනේ. හුළඟ කියලා දෙයක්වත් නැහැනේ. අපි දාගත්ත නමක්නේ. වැස්ස කියලා දෙයක්වත් නැහැනේ. ඇල්ලුවොත් වතුර ටිකන්නේ දාගත්ත නමක්නේ. මෙන්න මේ වගේ තමයි සිත කියලා දෙයක් නැහැ. ඒක ප්‍රවාහයක්. මෙන්න මේ අවබෝධය අපිට තියෙනවා. දැන් මේ ප්‍රවාහයේ දෘෂ්ටියක් මායාවක්. චිත්ත ප්‍රවාහයක්. මේ චිත්ත ප්‍රවාහයක්. එතකොට බුදුන් වහන්සේ පැහැදිලි කරනවා ඊතු නියාම, බීජ නියාම, කම්ම නියාම, චිත්ත නියාම කියන නියාම ධර්ම. මේ ලෝක ස්වභාවයක්. චිත්ත නියාමයක් තියෙනවා. ඍතු බීජ ගහකින් ඇටයකින් ගහක් පැලවෙන එක. බීජ නියාම, ඍතු නියාම, චිත්ත නියාම, මේ සිත හටගෙන නිරුද්ධ ස්වභාවය. දැන් මෙන්න මේ කෙනෙක් පුජ්‍යලයක් ආත්මයක් කතාවක් මෙතන නැති බව ඔබ දැන් දන්නවා. ඔබ දන්නවා ප්‍රභාස්වර සිත ඔබ ඉපදුනේ අපි සම්මුතිය තුල කතා කරනවානේ උපත. නමුත් දැන් ඔබ දන්න කෙනා එහෙම නෙමෙයි හිතන්නේ. ආර්ය ස්වභාවය. ආර්ය භූමියේ ඔබ දැන් ආර්යයන් වහන්සේ නමක් නම් එහෙම නැත්නම් ඔබ ආර්ය භූමියට ප්‍රවේශ වෙනවා නම් ඔබ දකින්න මේ දැන් ඔබ කියලා කියන්නේ මේ ආයතනවල උපත. ජාතිය කියන්නේ ඇසේ උපත. ස්කන්ධාන පාතිභව ආයතන පටිලාභ අංගුච්ච ජාති. ස්කන්ධේ නිසායි ආයතන හරහා මේ ජාති හැදිලා තියෙන්නේ. ආයතන හදාගෙන අපි ජාතියක් හදාගෙන ඉන්නේ. ඇත්ත කතාව. මේක හැදෙන එකක්. අපි හදාගන්නකොට එහෙම අපි කිව්වා මේ ආත්ම කතාවක් තියෙනවා. අතන මේ භාෂාවේ තියෙනවා මේ ආත්ම කතාව. මේ භාෂාවෙන් අපි කතා කරන්න වෙන්නේ දැන් මේක පෙන්නන්න මානසිකාරයෙන් ඔබට මේක සංඥාව දෙන්න එපා මේ සත්‍ය සංඥාව. මේ සත්‍ය සංඥාව ඊටාම ගැඹුරුයි. ඒක මේ කතා කරන භාෂාව බොළඳයි. භාෂාවෙන් කියන්න පුළුවන් කම නැහැ. ඒකට හේතුව තමයි භාෂාව අන්තයක් තියෙනවා.
අන්තයක් නැති දෙයක් අන්තයක් තියෙන දෙයකින් අපි විග්‍රහ කරන්නයි අපිට සිද්ධ වෙලා තියෙන්නේ. දැන් එතකොට ඇසේ උපත, කනේ උපත. එතකොට මේ ආයතන වලින් එන අරමුණු පමණයි. වෙන දෙයක් නැහැ. දැන් අපි කියනවා දැන් අපි අපිට මරණයක් නැහැ කියනවා. දැන් මරණයක් නැති වෙන්නේ කොහොමද? දැන් සම්මුතිය තුළ කතා කරන මේ ඉපතක් තියෙනවා, මේ මව කුසෙන් ඉපදුනා, මේ ශරීර පොළොවට පස් වෙන එක මරණය. ඒ සිත නැති වෙන නිසානේ පොළොවට පස් කරන්නේ. එහෙනම් සිතනේ මැරලා තියෙන්නේ. එහෙනම් සිතනේ අර මව කුසෙන් එළියට දැන් මේක හුස්ම වැටුනේ නැත්තම් ඒත් මල කඩක්නේ. එතකොට මේ ප්‍රාණවත් භාවයත් එක්කම සිතත් ඉපදිලා තියෙනවා. දරුවා හුස්ම ගන්නවා කියන්නේ එතන වායුව ඇතුළට එනවා. වායුව ඇතුළට එනවත් එක්කම ලෞතා මුත්තා කම්යන්තා කියලා අර මේ ස්වභාව ටික රූප 28 ස්වභාව ටික සුද්දාෂ්ටකේ. ඒ රූප 28 ස්වභාව ටික ඒ ඇතුළේ වායුව මේ මස් ගුලියට වායුව ටික යෑම නිසා ඒකට එන ඒ ලිප්සීම් ජුජුස්සුම් තමයි ඒ අතර මේ අපි පණ තිනවා කියන්නේ. දැන් වායුව ඇතුළට ආවේ නැත්නම් සොරාලෙන් සද්ද අපිට වෙන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි රුධිර සංසරණයක් වෙන්නේත් නැහැ. ඒ විතරක් නෙමෙයි මේ අතක් පයක් පිම්බීමක් ඉස්සීමක් හැකිලීමක් මුකුත් වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ කියන්නේම දරදඬුයි කියන එක. ඒ කියන්නේ දර කෑල්ලක් ගලක් වගේ. අතන අර ඇතුළට හුලං යෑම අර ආස්වාස ප්‍රාස්වාස සිද්ධ වීමම තමයි ඇත්තටම එතන මේ පණ ලැබෙන්න හේතු වෙලා තියෙන්නේ. මේ ප්‍රාණවත් ස්වභාවය ඇති වෙන හේතු වෙලා තියෙන්නේ. ඒත් එක්කම තමයි මේ ප්‍රසාද ටික ඇති වෙලා ස්කන්ධය ටික ඇති වෙන හේතු වෙලා තියෙන්නේ. මේ එක එක සම්බන්ධයක් තියෙනවා ඒකට. ඒතර ස්කන්ධය කියන එකත් ඒ විදීම හැදින දැනගන්න අපි මේ වචනනේ විදීම හැදින දැනගැනීම කියන්නේ. ඒ වචන වල වෙනින් අර්ථයක් තියෙනවානේ. වේදනා ඒ කිව්වම සැප දුක්නේ අපිට හිතෙන්නේ නැහැ. මේක නෙමෙයි. හැඩතල. ඒ හැඩතල වලට තමයි ඒ හැඩතල දැනෙන සංඥාවකින් තමයි දැනෙන්නේ. රස්නිය සංඥාවකින් දැනෙන්නේ. ඒ ශබ්ද සංඥාවකින් දැනෙන්නේ. වර්ණ සංඥාවකින් දැනෙන්නේ. ඒ සංඥා කම්පන චංචල කිව්වත් හරියි. අර භාවනා කරනකොට හුස්ම දැන තැනට යනකොට කම්පන චංචල වෙනවනේ. එහෙම කිව්වත් හරියි. අන්නේ ඒ එතරම් තමයි ඒ ආස්වාස ප්‍රාස්වාස තමයි වචී සාධන කාය සංකාර වලට යටින් තියෙන්නේ. එතකොට විතක්ක ਵਿਚාරය තමයි වචී සංකාර වලට යටින් තියෙන්නේ. එතකොට වේදනා සංඥා තමයි මනෝ සංකාර වලට යටින් තියෙන්නේ. එතකොට අපි කියනවානේ සංකාර කියලා මේ වචී සංකාර, කාය සංකාර, මනෝ සංකාර ඔය ධම්ම දින්න පෙන්වන්නේ ඔන්න තුන. ඒක පැහැදිලි වෙනවා හොඳටම සාක උපාසකට පෙන්වන්නේ මේ තුන. එතන ඒකම තමයි ඉතින් අපි කියන්නේ මේ කර්මපතයක්. පින්පව් කුසල අකුසල කර්මයේ සිද්ධ වෙනවා. විපාක දෙනවා. ඒතර කර්මයේ එතකලා තමයි වචී සංකාර, කාය සංකාර, මනෝ සංකාර එක තියෙන්නේ. ඒක ලෝභ දේශ මොහ කියලා ඔක ගන්නෙ. නමුත් ඒක පැහැදිලි කිරීමක් ඒ අපි කතා කරනවා. නමුත් මේ ප්‍රායෝගික පැත්තට හැරුණාම මේ කර්මයේ පැත්තට යන්නේ නැහැ. දැන් මේ මාර්ගයේ එන කෙනා දකින්න හේතුඵල දහම. ඒ සත්‍ය දකින්නවනේ. දැන් මේ ධර්මය අවබෝධ වෙන කෙනා කියන්නේ අවබෝධ වුණු කෙනා කියන්නේ දර්ශනයටපත් වුණු කෙනා කියන්නේ දර්ශනයටපත් වුණු කෙනා දකින්නේ ධර්මතාවයේ ඉමස්මින් සති ඉදන් හොති ඉමස්මින් අසති ඉදන් නැහොති. ආලෝකයක් තිබ්බොත් පෙනීමක් තියෙන. ඒතර ආලෝකයක් නැතුව මෙතන හැඩතලයක් එන්නේ නැහැ. චක්කු ප්‍රසාදයට එන්නේ නැහැ. වෙන්නේ නැහැ. ඒක වෙන්නේ නැහැ. එතකොට ආලෝකයක් ගසස් නිසා වෙන ප්‍රතිබිම්බයක්. දැන් අන්ධකාරය අපිට පේන්නේ නැහැ. එතකොට අපි දැන් මේ කතා කරන්නේ මේ අරමුණු සිත ගැනනේ. එතකොට සිතනේ මේ හැම එකම. එක උපමාවක් වගේ තමයි මේ ඇස කියලා එකක් ගත්තොත් උදාහරණයක් විදිහට. එතකොට එතන ආලෝකයක් ගසස් නිසා එන සෙවණාල තමයි තින්න සංගති පස්සෝ කියන්නේ. චක්කුංච පටිච්ච රූපේච උපජ චක්කු විඥානං කියලා පෙන්නන්නේ. පෙළදා. එතන මහා නිදාන සූත්‍රය, සලායතන සූත්‍ර වල මේ පෙන්නන මේ සිත හැදෙන හැටි. එතකොට එතන ඇස දන්නේ නැහැ මොකද්ද කියන එක. එහෙම තමයි ඒක පෙන්නන්නේ. කැමරාවක් ෆොටෝ එකක් ගත්තා වගේ උපමාවකට ගන්න. එතකොට එතන හැඩතලයක් කිරණයක් විතරයි. ඒ කියන්නේ මේ අර කණ්ණාඩිය අවුවට දිලිසෙන වගේ කතාවම තමයි. එතකොට ඒ පෙළදහම තමයි අපිට දැන් මේ පෙන්වන්න සිද්ධ වෙලා තියෙන පොඩ්ඩක් අපි ඒක ඉස්මතු කරලා ගන්න අපි මේ ප්‍රායෝගික පැත්තට පෙන්වන්නයි. ප්‍රායෝගික පැත්ත තමයි අපිට වැදගත් වෙන්නේ. එතකොට දැන් අපි මෙන්න මේ දැනගන්නවා.
මෙතන ස්වභාවික සිද්ධියක් තියෙනවා. අපි කිව්වා ආලෝකයට ශබ්ද එකතු වීම තමයි අර අම්මගේ හැඩතල එනකොට මාමා ගන්නකොට ඒක සොරාලෙන් ප්‍රතිකම්පනයක් විදිහට තමයි සොරාලෙන් ඒ ශබ්ද පිට වෙන්නේ. උඩ අහස විදුලි කරනකොට මෙහි ජනෙල් හෙල්ලෙන්නේ ප්‍රතිකම්පණය වෙන්නේ තරංග සමාන ස්වභාවයටනේ. ඒතර එතන ඉඳන් මෙතන මුකුත් වෙලා නෙමෙයිනේ, ඇවිල්ලා නෙමෙයිනේ. ඒතර මේ අංශු එතන සකස් වෙනවා, මෙතන අංශු මෙතන සකස් වෙනවා. ඒකම තමයි මෙතන අම්මා කියනකොට මෙතන සොරාලෙන් ඒ සද්දේ මෙතන ප්‍රතිකම්පනයක් සිද්ධ වෙන්නේ. බාහිරින් එන කම්පණයට ප්‍රතිකම්පනයක් මෙතනින් ස්වභාවයෙන් සිද්ධ වෙනවා. ඒතකොට ඒකම තමයි මාමා ගාලා අම්මා කියන શબ્දේ පිට වෙන්නේ. ඒතකොට බාහිර තිබුණු සද්දෙමයි පිට කරලා තියෙන්නේ. අවිද්‍යාපච්ච සංකාරක මේක නොදන්නකම සංඛාරා කියන්නේ මේ චිත්ත අපිම දෘෂ්ටියට කොටු වෙන හැටි. ඒ කියන්නේ මායා බන්ධනයක් සිද්ධ වෙනවා. මායා බන්ධනය කියන්නේ මේ ඔක්කොම වෙල මේ කතන සම්මුති වචන. නමුත් මෙතන ස්වභාවික සිද්ධියක් සිද්ධ වෙනවා. හඩතලත් එක්කම ශබ්දත් එක්කම මේ අනිත් ඒවාත් ගැට ගහලා තියෙනවා. ඒ කියන්නේ ගන්ධ මේ හැම එකම ආයතන හයම ගැට ගහලායි තියෙන්නේ. එතන අම්මා කියනකොට ඔක්කොම තියෙනවා. ඒ හඩතලේට ඒ ශබ්ද විතරක් නෙමෙයි. සුවඳෙනුත් අම්ම මතක් වෙනවා. ඔබට ඒක දැනේ. සුවඳින් ඒ රසයෙන් පහසින් අම්ම මතක් වෙනවා. ඒතකොට හැඩතල රූපේ එනවා එළියට. රූපේ සුවඳිනුත් එනවා. සද්දෙනුත් එනවා. අම්මා කියනකොටත් දැන් කෝල් එකක් දීලා අම්මා කිව්වම ඔබට අම්මගේ රූපේ පේනවා. මතක් වෙනවා. සිතට මැවෙනවා. චිත්ත මායාව හැදිලා තියෙන එකතුවෙන්. ඒකයි මේක සක්කාය දෘෂ්ටි කියන්නේ. කාය කියන්නේ මේ ගොඩ මේ එක රූපාරම්මණයකම කාය තියෙනවා සක්කාය. ශබ්දෙත් තියෙනවා සක්කාය. ඒකෙම තමයි කාය ගොඩ හැදිලා තියෙන්නේ. දෙයක් බවට පත් වෙලා තියෙනවා. දෙයක් බවට පත් වුණා නම් එතන කාය ගොඩ එකතු වෙලා සත් තියනවා කියලා ගත්ත එක සත්කාය දෘෂ්ටියක් ඒක. එහෙම දෙයක් නැහැ. දැන් මේක තමයි පෙළ දහම. ඔබ දැනගත්ත දැනුම. දැන් අපි දැන් එන සිතට පෙන්වන්න ඕනි. ඒක තමයි ස්කන්ධය උදේවැය දකින්නවා කියන්නේ. එතන තතර අත්‍ර විපස්සති. ඔබ දන්නවා ධර්මයේ තුල දැන් මේව ඉගෙන ගත්තා. තතර අත්‍ර විපස්සති එතන ඔබක පෙන්වන්න ඕනි. සීලේ පටිච්චාය නරෝසපන්නෝ චිත්තම් පඤ්ඤන්ත භාවයන් ආතාපි නිපකෝ බික්කු කෝයිම විජිතේ ජටා කිව්වේ ඒකනේ. මේකට ඕනි මොනවාද ඕනි? සීලේ පටිච්චාය. මේකට ඕනි මේ සිත දුවනවා නම් මේක දකින්න බෑ. දැන් අපි ප්‍රතිපදාවට එනකොට අපි දැන් මේ එක්ෂණික දැන් මේ එක අරමුණක් ගලව ගන්න ඕනි. එක සිතක් අපි මරණ එක සිතක් උපදින නැති වෙන හැටි දැක්කොත් ඒ තමයි අපි අවසානයේ මේ අපේ ජීවිත කාලයේ අවසානයේ මරණ මොහොතේ එක සිතයි උපදින්නේ. ඒ සිත ඉපද නිරුද්ධ වෙන එකට තමයි මරණය කියලා කියන්නේ. ඒක චුසිත කියලා කියනවා. නමුත් මේ මොහොතේ ඒ සිතම උපදිනවා. මේ මොහොතේ සිතක් තමයි උපදින්නේ. මේ අපි මේ මොහොතේ ඉපදින සිතේ ඇත්ත දැකලා මිදෙනවා කියන්නේ අවසානයේදී ඔබ මරණ දවසටත් ඒ සිත දැකලා මිදෙන එකවත් ඒකම තමයි. මේ අඹ ගහේ කොළ 1000ක් 5000ක් තිබ්බට එක අඹ කොළයක් අරගෙන නාර ටික බැලුවොත් ඔක්කොම අඹ කොළ එකයිනේ. ඒ වගේ මේ හට ගන්න හැම සිතක්ම එකම ස්වභාවයක තියෙන. එක සිතක් අවබෝධ කරන්න යෝනි. එක්ෂණික සිතේ උදේවේ දකින්නා කියලා කිව්වේ ඒකයි. උදේව ඥානෙ දකින්න ඕනි මේ ක්ෂණික සිතේ. ඉතින් මේ එක අරමුණක් සත්‍ය දකින්නයි මේ බැරුව ඉන්නේ අපි. එතනට තමයි අපි මේ දැන් සමතේ ගන්නේ. දැන් ඔබ සීලේක පිහිටාගෙන ඉන්ද්‍රිය සංවරය ඇති කරගෙන ඔබ දන්නවා දැන් මේ මාවතට එනකොටම ඔබ දැන් එක විවිධාකාර සමහර විට මූලික එක දේවල් වලට පුරුදු වෙලා ඇති සමතේ වඩලා සීල් රැකලා ඒ වගේ ගොඩක් ඒවා කරලා ඇති සම්මුතිය තුළ සමාජය තුළ තියෙන කටයුතු. දැන් අපි මේවා පිළිවෙලට සකස් කරගෙන එක අපේ මිදීම කරගන්න ඕනි. අපි නිවන් දකින්න ඕනි. එහෙමනම් දැන් අපිට තියෙනවා කතිකාවතක් දැන්. දැන් මෙතනට ආපු අයට තියෙනවා කතිකාවතක්. දැන් අපි දකින්නේ මොකද්ද? එක සිතක් හටගෙන නිරුද්ධ වෙන හැටි. ඒ කියන්නේ එක සිතක් හටගෙන නිරුද්ධ වෙන හැටි මේක ස්වභාවික සංසිද්ධියක්. මේක සිතක් කියලා දෙයක් නැහැ. පේන බව විතරයි. පේනවා දැන් පේන කියන ඒ සිත ගත්තොත් එහෙම පොත කියලා දැන් අර උදාහරණයක් ගත්තොත් එහෙම පොත කියවීම පමණයි Taman කියන්නේ. Taman වෙනයි පොත වෙනයි කියලා දෙයක් නැහැ. දැන් මේක තමයි දර්ශනය. දැන් බුද්ධ දර්ශනය අනුව පොතමයි Taman වෙනයි පොත වෙනයි කියලා දෙයක් නැහැ. මම මෙතන ඉන්නවා මට පොත පේනවා කියලා එකක් නැහැ. පොතමයි මම.
ඉස්සරහා මේසේ නම් මේසෙමයි මම. ඉස්සරහා බිත්තිය නම් බිත්තියමයි මම. මම කියලා කියක් ඇත්තටම නෑ මෙතන. පේන බව පමණයි, ඇහෙන බව පමණයි, දැනෙන බව පමණයි. දැනීමක් පමණයි කිව්වේ ඒකයි. ඒකයි දිත්තේ දිත්තමත්තන් කිව්වේ ඒකයි. ඒකයි සුතේ සුතමත්තන් කිව්වේ. ඒකයි මුතේ මුතමත්තන් කිව්වේ. ඒකයි විඤ්ඤාතේ විඤ්ඤාතමත්තන් කිව්වේ. මේ එපමණයි තියෙන්නේ. දැන් මෙන්න මේක තමයි අපේ දැනුම. දැන් අපි දන්නවා මේ පොතමයි මම කියන්නේ කියලා. දැන් අපි දන්නවා මේසෙමයි මම කියන්නේ. දැන් මේ දැනුම ඔබට තියෙනවා. දැන් ඔබට ගැටලුවක් තියෙනවා. දැන් අපි කොහොමද මේක ප්‍රත්‍යක්ෂ වෙන්න පුහුණු වෙන්නේ කොහොමද? ඔතනනේ ගැටලුව තියෙන්නේ. ගොඩක් අය අපෙන් ප්‍රශ්න කරන්නේ මේ ස්කන්ධයේ උදේ දකින්නේ කියනවා. මේ ප්‍රායෝගිකව අපිට පුහුණු වෙන ක්‍රමයක් අපිට කියන්න. මේක හරියට අපි මේක හරියට අපිට එක එක්කෙනා එක එක දේවල් කියනවා. අර බුදුන් වහන්සේට කිව්වා වගේ. නමුත් අපිට නිවැරදිව ඔබට ප්‍රත්‍යක්ෂතාවයට අවබෝධයට තියෙනවා නම් ඔබ ඒක ඉදිරිපත් කරන්න කියන්නේ. ඒතර අපි උත්සාහයක් කරනවා ඔබට ඒක ඉදිරිපත් කරන්න. එහෙනම් අපි කියනවා මෙන්න මෙහෙම. අපි පුහුණු වුණු ආකාරයට මේකට මූලිකම දේ අපි දීර්ඝ කාලයක් තිස්සේ කරපුව අපිට එක මොහොතේ එක දවසින් කිව්වට ඔබට අපි දීර්ඝ කාලයක් තිස්සේ ඒවත් එක්කලා අපි අපේ දියවුණු ඒවා තියෙනවා. ඒවත් එක්කලා අපේ දියුණුවක් තියෙනවා. සිතෙන් ගැලවෙන දියුණුවක් අපිට තියෙනවා දැන්පත් වෙලා. ඒක නිසා අපිට පහසුවක් තියෙනවා. ඒක සමහරවිට ඔබට නැහැ. ඒක නිසා ඔබට එකපාරම කිව්වහම ඔබට ඒක ඔබ ඒකට බොහොම පරිස්සමෙන් මේ දේ අහන්න ඕනි. බොහොම පරිස්සමෙන් මේ තාම ගැඹුරුයි. ඒ කියන්නේ මේ කතා කරන කාරණා ඇත්තටම මේ දීර්ඝ සසරක අවසානයේට මේ එන්න හදන්නේ. ඔබගේ මේ සසර ගමනේ අවසාන මොහොතට මේ එන්න හදන්නේ. ඉතින් ඔබ මේ දාක් ඔබගේ මේ චිත්ත ස්වභාවයට හේතු මොනවද තියෙනවා නම් ඒ සියල්ල බිඳ වැටෙන තැන මේ ඔබගේ මේ උතුම් මොහොත තමයි මේ ඔබ අවදි වෙන්න හදන්නේ. ඒ උතුම් මොහොතට අවදි වෙන කාරණාව මංගල කාරණාව. නැවත ඔබට කතාවක් නැහැ. මේ මරණේ. ඔබ මරණය අත්විඳින්න හදන්නේ. තව විදියකින් කියනවා නම්. තව මරණයක් කියලා එකක් නැහැ. මරණය කියලා සමාජය තුළ තියෙන මම බය හිතෙන බීතියක් ගෙන දෙන එකක් නේ. එහෙම එකක් නැහැ මේකේ. මේ මරණය අති සුන්දර මරණයක්. අති සුන්දර නිදහස් වීමක්. මේ කුරුල්ලේ කූඩුවේ නිදහස් වුණා වගේ මේ සබාදාම් බවට පත්වීමක්. සිත විසිරීමක්. ඒ කියන්නේ සිත එකතු වෙලා හැක් වෙලා ඒ කියන්නේ මේ ඉන්නේ හිර වෙලා ඔබ. එතනින් ඔබ ලිහිලා යනවා. ඔබට මහා සැහැල්ලුවක් මේක තුල දැනෙන්න ගන්නවා. ඔබට මහා සැහැල්ලුවක් සහනයක් දැනෙන්න ගන්නවා. ඉතින් එතනට තමයි මේ ප්‍රායෝගික පැත්ත කතා කරන්නේ. එතකොට දැන් ඔබ දන්නවා එක හිතක් දකින්න මේ උත්සාහ කරන්නේ. ඒතර ඒ වෙනුවෙන් අපි විශාල කටයුත්තක් කරනවා. දැන් බුදුන් වහන්සේ චතුරාර්ය සත්‍යයෙන් පෙන්නන්නේ සමුදය මේ එන අරමුණ ඇත්ත කර ගැනීම සමුදය. දැන් පොත කියලා ඔබ දැන් මේ මොහොතේ එන අරමුණ පොත දැකීම නම් ඒ පොත කියලා එන අරමුණ ආරම්මනේ පොත ඇත්ත වුණා කියන්නේම සමුදය. පොතක් බාහිර තියනවා කියලා ගත්තොත් රැවටුණොත් අවිද්‍යාව තුළ ඔබ සමුදේ. එතකොට එහෙම වුණොත් ඔබ රැවටිලා. බාහිර පොතක් හම්බ වෙලා. එහෙම වුණොත් ඔබට ඒකට ඇලෙනවා ගැටෙනවා. සැප දුක් තියෙනවා, කර්මය රැස් වෙනවා. එතන ලෝභ දේශ මොහ සිත් හට ගන්නවා. තණ්හාව උපදිනවා. ආසාව උපදිනවනේ. බාහිර පොතක් තිබ්බොත් ඒකට ඇලෙනවා එක්ක ගැටෙනවා. එහෙම වුණොත් තණ්හා උපාදාන භව ජාජරා මරණ ශෝක පරිදේව වෙනවා. අරස් ඔබට එනවා එතනට යන්නේ නැතුව ඔබ කොහොමද එතනින් මේ සත්‍ය දකින්නේ? දැන් මෙතන මේ එන අරමුණේ සත්‍ය දකිනවා නම් එහෙම දෙයක් බාහිර නැහැ. පොත කියන්නේ සම්මුතියක්. තමන්ගේම හිතේ හදාගත්ත සිතුවිල්ලක්. ඒ සිතුවිල්ල සම්මුතිය බාහිර නෙමෙයි කියලා ඔබට ඒ නුවණ දෙනවා නම් ඒ ධර්මයේ ඇහුණා නම් ධර්මයේ ඇහුණු කෙනාටයි දන්න කෙනාටයි කරන දෙයක් තියෙන්නේ සත්‍ය ඥානය ඇතුළටයි කෘත ඥානය තියෙන්නේ යාටයි කෘතඥාන තියෙන්නේ. එතකොට මේ ක්ෂණික සිත මේ එන සිතම පොත දකින්න තැනම පොත බාහිර නෙමෙයි මේ හිතමයි කියලා සිතුවිල්ලක් කියලා ඔබට ප්‍රත්‍යක්ෂ වෙන්න ඕන කමක් තියෙනවා. ඒක වෙන්න ඕනි දෙයක් තියෙනවා. එක සිතක් මිදුණක යන සිත් පේලියම මිදිනවා කියන එකයි මේ ඊට පස්සේ ඒ විදිහ දකින්න ඕනි. එතකොට ඔබට ලොකු අවබෝධයක් මෙතන තියෙන්න ඕනි. මේ
මේ පොත කියන සංඥාව පෙර සංඥාවක්. දැන් එහෙකුත් නෙමෙයි. මේ මොහොතේ එන සිත ඇර වෙන දෙයක්වත් නැහැ. මොහොත පමණයි තියෙන්නේ. මොහොත කියලා දෙයක්වත් නැහැ. මොකද පොත කියලා දෙයක්වත් නැති නිසා. ඒ දෙකම නැති වෙනවා එක තැන. ඒ ශුන්්‍යතාවයට තමයි ඔබ ඊට පස්සේ දකින්නේ. එයා මේක දැනුම. ඊට පස්සේ ඔබ පොතේ මිදිලා. ඔබ බාහිර පොතක් ඔබ හමු වෙන්නෙත් නැහැ. ඒ අරමුණ එතනම මිදෙනවා. එතන ශුන්්‍යත විමුක්තියක් අනිමිත්ත ඒ කියන්නේ නිමිත්තක් හම්බ වෙන්නේ නැහැ පොත කියලා අනිමිත්ත. ඒක ශුන්‍යතයි ශුන්‍යයි. අප්‍රණීත එතන ආත්ම කතාවකුත් නැහැ. අන්න ඔබ අනිමිත්ත ශුන්‍යත අප්‍රණීත විමුක්තිය එතනම්පත් වෙනවා. ඒකමයි උදකලාව. ඒකමයි ශුන්‍යතාවය දකින්නවා කියන්නේ. ඒකමයි බුද්ධ ස්වභාවය දකින්නවා කියන්නේ. එතනමයි සිද්ධිය සේරම තියෙන්නේ. එතනමයි කෙලෙස් ෂය වෙන තැන. ආසවක්ඛ්‍යා ඥානෙ උපදින්නේ. ඉතින් මෙතන සිත් පරම්පරාව දැකීම පුබ්බේනවාස ඥානෙ, චතුප්ප ඥානෙ මේ එන සිත එක සිතේ ඇති වෙන නැති වෙන නැති දැකීම. ඉතින් ත්‍රිවිද්‍යාවත් මෙතනමයි තියෙන්නේ. ඉතින් චතුරාර්ය සත්‍යයත් මෙතනමයි තියෙන්නේ. සතර හතිපට්ඨානයත් මෙතනමයි තියෙන්නේ. ආරෂ්ඨාංග මාර්ගයත් මෙතනමයි තියෙන්නේ. පටිච්ච සමුප්පාදයත් මෙතනමයි තියෙන්නේ. එක ක්ෂණික සිතේ මේ සියල්ලම තියෙන මුළු ධර්මයේම තියෙනවා. එතකොට මෙතන අපි දැන් එකින් එක මෙතනම දකින්න ඔබ පුරුදු වෙන්න ඕනේ. එතකොට ඔබ මේ සියල්ලම එක සිතේ එක් ක්ෂණික සිතේ දකින්න පුරුදු වෙන්න ඕනේ. එතකොට එතනම ඔබ සමුදේ පොත හටගත්තා. පොතට ඇත්ත දැක්කනම් එතන පොත හටගත්තොත් ඔබට දුකක් එනවා. එක්ක සැප දුක්ඛං දුක දුක්ඛං ඔබ සැපයි දුකයි දෙකම දුකක්ම තමයි. ඒක දෙකම විඳීමක්. ඒ වේදනාවක් එනවා. ඒ දුක හේතු වෙන්නේ සමුදේ. පොත හට ගැනීම. හැබැයි ඒක සත්‍ය දැක්කොත් ඒ ඔක නිරෝධයට යනවා. පොත හම්බ වෙන්නේ නැහැ. දැකීම තමයි එතකොට ප්‍රතිපදාව වෙන්නේ. ඒක තමයි මාර්ගය. ඒක තමයි දැන් අපි මේ උත්සාහ කරන්නේ කොහොමද දකින්නේ කියලා. දැන් මෙතන තියෙන අවබෝධ ඥානයක්. එහෙමනේ සංකිතේ නිබ්බිද අවබෝධයෙන් නිවන් දකින්නේ. එතකොට මෙතන තියෙන්නේ ඔබගේ ප්‍රඥාව වැඩි වෙන්න ඕනි. කියන්නේ ඔබ මේ සත්‍ය දකින්නයි ඕනි. එතකොට ඔබ මේ හැමදේම කරන්නේ සත්‍ය දකින්නයි. ඒකයි බණ අහන්න කියන්නේ. ඒකයි බුදුන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ. මේ පැහැදිලි කරන්නේ ගොඩක් බුදුන් වහන්සේ හැමෝටම පැහැදිලි කරන එකයි කරන්නේ. ඒ තුල ඔබ දන්නව රහත් වෙනවා කියලා. ඔව් ඒ තුල රහත් වෙනවා. ඒකයි ඇත්ත කතාව. නමුත් දැන් මේක ඔබට සතර ඉරියව්වෙම ඔබ ධර්මයේ දකින්න ඕනි. ඇත්තම කිව්වොත් ඒකමයි භාවනාව. දැන් මේක කොහොමද එදිනෙදා සතර ඉරියව්වේ දකින්නේ? ඔබට අපි මේක විවිධාකාර පැතිකඩ අපිට පෙන්වන්න පුළුවන්. අද අපි දකින්න සමහර අවස්ථාවල විශේෂයෙන් දියුණු භික්ෂුන් වහන්සේලා දියුණු ගිහියන් මේ ආධ්‍යාත්මිකව දියුණු අය මේ මාර්ගයේ කටයුතු කරන අය මේ එලි කරන විවිධාකාර පැතිකඩයන් ඔස්සේ තම තමන් පුහුණු වෙන ඒ හදාගත්ත උත්සාහය තුළ මේ සිතින් මිදෙන්න දරන උත්සාහය අපිට පේනවා. ඒ ඊටාම වැදගත්. ඒ හැමෝටම අපි ඇත්තටම සාදු කියනවා. සාදු සාදු කියලා. ඒ කියන්නේ හැමෝම උත්සාහ කරනවා. ඒ හැමෝම දෙයක් කරන්න උත්සාහ කරනවා. වර්ධින එක සාමාන්‍ය ස්වභාවය. වර්ධිලා තමයි හැමෝම හදාගන්නේ. හැමෝම උත්සාහ කරන ඒ උත්සාහය අගය කරන්න ඕනේ. යමක් උත්සාහය යෙදෙනවා නම් ඒ අගය කළ යුතුයිනේ. දැන් මෙතන නිවැරදි කර යුතුයි. දැන් සමතයත් අවශ්‍යයි විපස්සනාවත් අවශ්‍යයි. ඒකට හේතුව දැන් ඔබගේ සිත විසිරෙනකොට ඔබට පේන්නේ නැහැ අරමුණ. හිත දුවනවා. ඔක තමයි ගොඩාක්ම තියෙන ගැටලුව. හැමෝටම තියෙන ගැටලුවක් තමයි හිත දුවනවා. හිත විසිරෙනවා. හිත දකින්නකොට ගිහින් ඉවරයි. කොහොමද මේ සිත මේ මොහොතේම දකින්න? දැන් මේක ඔබගේම ඒක තමයි කුසලතාවය. ඒක තමයි මෙතන කුසලයේ පිහිටනවා කියන්නේ. ඒක තමයි සබ්බ පාපස් අකරණ කුසලස් උපසම්පදා කියන්නේ. ඒක තමයි කුසලස් උපසම්පදා. සබ්බ පාපස් අකරණ ඒ සිත දීවීම තමයි සබ්බ පාපස් අකරණ. ඒ සියලුම එන සිත් අකුසල් සිත් ඒ දුවන සිත් අකුසල් සිත්. රාග දේශ මොහ සිත් තමයි ඒ දුවන්නේ. නමුත් කුසලස් උපසම්පදා කියන්නේ සබ්බ පාපස් අකරණ ඒ සියරම අකුසල් සිත් කුසලස් උපසම්පදා කියන්නේ මේ ඔබ දැන් මේ දකින්න උත්සාහ කරන එක. ඒක තමයි කුසලයේ ඒක තමයි උපසම්පදා. ඒක තමයි කුසලස් උපසම්පදා ඒක තමයි චතිත්ත පරියෝදපන සිත දමණය කරගන්න ඕනි ඔබ. සියලු බුදුවරුන්ගේ අනුශාසනාව මේකමයි. ඒ තමයි බුද්ධ අනුශාසනන් කිව්වේ ඒක. මේ සියලු බුදුවරුන්ගේ අනුශාසනාව. ඒ කියන්නේ බුද්ධ කියන්නේ ඔබ දැන් දකින්න ඔබ දැන් අපි දැන් කතා කරන්නේ අර බාල බොළඳ අර පු탁ජන භූමියේ ඉන්න අයට නෙමෙයිනේ. මේ ධර්මයේ තුල ඉන්න අයටනේ.
එහෙමනම් මේ බුද්ධ කියලා කියන්නේ දැන් අපි දැන් දකින්නේ මොකද්ද? අපි දකින්නේ emptiness එකක්. ඒ කියන්නේ අපි දකින්නේ හුදකලාවක්. අපි දකින්නේ ඇත්තටම කිව්වොත් මේ සම්මුති ප්‍රඥාප්ති මේ අපිට මේ අපි මේ සම්මුති ප්‍රඥාප්ති දැන් ඔබ එළිය බලනවා. එළිය බලනකොට ඔබට පේනවා බිත්තිය පේනවා, පොළොව පේනවා, අහස පේනවා, ගස් පේනවා. දැන් මේ පේනවා කියන එකනේ තියෙන්නේ. අපි දැන් කතා කරන්නේ මේ ඔබට මේක ඉදිරිපත් කරන්න යන මේ දර්ශනේ මේ කොහොමද දකින්නේ කියන එක. එතකොට මේ පේනවා කියන දැන් දර්ශන තලයක් ඔබට පේනවනේ. එළිය බැලුවා. දැන් මේ දර්ශන තලයට එහා ගිය තලයක් ඔබට පේන්න ඕනි. දැන් මේ දර්ශන තලයේ තියෙන සම්මුති නාම. හොඳට බලන්න. මේ දර්ශන තලයේ දැන් අහස තියෙනවා, පොළොව තියෙනවා. දැන් මේ ඔක්කොම සිතුවිලි තියෙන්නේ හැබැයි. මේ සිතුවිලි වලින් හදාගත්ත රූපයක් ඔබට පේනවා එළියේ. බලනකොටම. හැබැයි ඒක නෙමෙයි ඇත්ත. ඒව සිතුවිලි. අහස කියන්නේ සිතුවිල්ලක්, අඹගහ කියන්නේ සිතුවිල්ලක්, මේස කියන්නේ සිතුවිල්ලක්, ජනේල කියන්නේ ඔක්කොම සිතුවිලි. ගිනි ගත්තොත් සේරම ගිනි ගන්නවානේ. මේසෙත් ගිනි ගන්නවා, පුටුවත් ගිනි ගන්නවා, අදත් ගිනි ගන්නවා, ජනේලෙත් ගිනි ගන්නවා. ඔක්කොම අන්තිමට හතර මහා භූත ඔක්කොම වායුවක් වෙලා නැති වෙනවා. එහෙම අපිට අර හතර මහා භූත පේන්න ඕනේ. ඒක හතර මහා භූත පේන කතාවක් නෙමෙයි. මේක අපිට මේ ඔබට සත්‍ය දෙන්න අපි මේ භාෂාව භාවිතා කරනව පමණයි. මේකට ගැටෙන්න එපා භාෂාවත් එක්කලා. අපිට අපි අදක්ෂ වෙන්න පුළුවන් සමහරට මේ භාෂාවෙන් ඉදිරිපත් කරන්න. නමුත් අපිට කරන්න දෙයක් නැහැ. අපි දැන් මේ භාෂාවේ මේ කොහොම හරි ඔබට ඉදිරිපත් කළ යුතු වෙනවා. අපි දකින දර්ශනය ඔබත් දකින්න ඕනි. අපි දර්ශනය දකිනවා. නැත්තම් මෙහෙම කියන්නේ නැහැ අපි දර්ශනය දකිනවා. ඒ දකින දර්ශනය ඔබත් දකින්න ඕනි. මොකද්ද අපි දකින දර්ශනය? අපි දකින දර්ශනය වෙන්නේ මේකයි. හරියට නිකන් අර චිත්‍රපටියේ තිරයක් තියෙනවා ෆිල්ම් වල එකේ තිරේ උඩින් ලයිට් එක ගහනවා ප්‍රොජෙක්ටරෙන් ගැව්වහම ඒ ප්‍රොජෙක්ට් කරාම ඒකේ කිරණ වලට අර තිරේ මත වැටෙනවා රූප ටික අර ටීවී එකේ වගේ. හැබැයි තිරේ එහා පැත්තේ පසුතලයක් තියෙනවා. හැබැයි මේ මෙතන පොල් ගස් අපි දකින්නේ තිරේ නෙමෙයි. අපි දකින්නේ පොල් ගස්, අඹ ගස්, ඒ මිනිස්සු, වාහන, ගෙවල් ඒව දකින්නේ. හැබැයි ඒව තිරේ නෑ. ඒව අර තියෙන වර්ණ. අපේ හිතේ තමයි වර්ණ තමයි අපි දකින්නේ. අපි ෆිල්ම් එකක් තමයි බලාගෙන ඉන්නේ. නමුත් තිරයක් දිහා බලාගෙන. දැන් මේකම තමයි ඔබ ටීවී එකේ දකින්නෙත්. දැන් මේකම තමයි ඇත්ත ලෝකේ. ඔබ එළියේ දකින ඔබ ඔය සිතුවිලිනේ ඔය ඔක්කොම දකින්නේ. දැන් ඔබ අර සිනමා තාලේ තිරේ වගේ දකින්න. තිරේ අපිට පේන්නේ නැහනේ. අපිට පේන්නේ අර ඒකට වැටුණු චිත්‍ර ටිකනේ. දැන් බිත්තියේ ඔබ දැන් දකින්න ගිය පීරියඩ් එකේ මේ තාප්පවල ලස්සන ඒවා ඇඳා. එතකොට ගොඩක් අය බැලුවේ තාප්පේ නෙමෙයි. තාප්පේ ඇඳපු දේවල්. එතකොට ඒගොල්ලෝ දැක්කේ තාප්පයක් නෙමෙයි. ඒගොල්ලෝ දැක්කේ වෙනින් හැඩතල ඒවා කියන කතාවක්. මෙන්න මේ වගේ ඔබ චිත්‍රයක් තුල දකින්නේ පොල් ගස් නායේ මුහුදක් එහෙම නැත්නම් ඔය මොකක් කරේ ඒ ඡායාව දකින්න. හැබැයි ඔබ තාප්පේ දකින්නේ නැහනේ. ඔබ මේකේ පසුබිම දකින්නේ නැහනේ. මෙන්න මේ වගේ ප්‍රභාස්වරන් සිත කියන්නේ ප්‍රභාස්වරන් චිත්තං කියන්නේ කෙලෙසෙන් පස්සේ කිලුටුණා කියන්නේ සුදු රෙදි කඩ කිලුටුණා කියන්නේ ඔන්න ඕකමයි අපි හදාගත්ත චිත්‍රේ. අපි විසින් හදාගත්ත සිතුවිලි චිත්‍රයක් තියෙනවා. අපි ජීවත් වෙන්නේ අපි හැමෝම මේ ලෝකේ කෝටි 800ක් ජනගහනය ඉන්නවා නම් ඒ කෝටි 800ක්ම මනුස්ස ජනගහනේ සිත ඇතුලේ ලෝක හදාගෙන ජීවත් වෙනවා. ඒවා චිත්ත ලෝක. ඒව එකක්වත් ඇත්ත නෙමෙයි. ඔවුන් කතා බහ කරාට sannivedanaya කරාට ශබ්ද උමාරු කරගත්තට ඒව සේරම මායා. ඒ සේරම මැරෙනවා. ඔය සේරම දවසක පොළොවට පස් වෙනවා. ශරීර කුට්ටි. ඔය ඔක්කොටම හිතා ගන්න බැරි එකක් ඒක. ඔය කෝටි 800නම බිඳ වැටෙනවා පුස්සක් වෙනවා. ඒකට හේතුව සත්‍ය ඔය කෝටි 800ම රැවටිලා ඉන්න නිසා. සත්‍ය දන්නේ නැති නිසා. එවනම් මේකේ සත්‍ය කුමක්ද? බොහොම ටික දෙනාටයි මේ සත්‍ය හම්බ වෙන්නේ. ඒ කියන්නේ ඔබට මේ පේන සිතුවිලි දර්ශනපතේ ඔබ මකලා ලෝකේ දකින්න ඕනේ. දැන් මේක දකින්නයි ඔබ භාවනා කරනවා කියන්නේ. දැන් ඔබ හතර ඉරියව්වේ ඔබ හැමදාම දැන් ඔබ කොහොමද මේක දකින්නේ? දැන් ඔබ දකින්න ඕනේ දේ ඔබ දන්නවා. ඔබ දන්නවා දැන් සිතක් එනකොට ඒ සිතේ දැන් මේ සියලුම මේ දැන් පින්තූරේ නැතුව දකින්න ඕනේ. දැන් චිත්‍රය තුල කොලේ දකින්න ඕනේ චිත්‍රයේ අඳපු ටික නැතුව. දැන් ඔබ සිනමා හලේ දර්ශනපතේ දකින්න ඕනේ සිනමා හලේ
අර දර්ශනපතේට වැටෙන රූප ටික මේ වර්ණ ටික නැතුව. අන්න ඒක තමයි නිවන් දකින්නවා කියන්නේ. ඇත්ත පේනවා කියන්නේ ඒකට. ධම්මචක්කුසේ පහළ වෙනවා කියන්නේ ඒකට. යථා භූත ඥානෙ අවදි වෙනවා කියන්නේ යථා ස්වභාවයේ දකින්නවා. භූත වෙන හැටි මේවා එකතු වෙන හැටි දකින්නවා. අන්න ඒ කෙනා තමයි අවිද්‍යාව ප්‍රහීන කරා කියන්නේ. එයා රැවටිලා නෙමෙයි ඉන්නේ චිත්‍රෙට. එයා විද්‍යාව පහල කරගත්ත කියන්නේ ආලෝකෝ උදපාදි විද්‍යාව උදපාදි චක්කුම් උදපාදි කියන්නේ අන්නේ කෙනාට ප්‍රඥාව උදපාදි. දැන් මේක තමයි ඔබ දැන් ඔබ මේ කතාව තමයි ඔබ දන්නවා. දැන් අපි ඒක තව ටිකක් හොඳට ඉස්මතු කරා. දැන් මේක ප්‍රත්‍යක්ෂ කරන්න ඔබ දෙන්න ඕනි විශාල අරගලයක්. මුලින් විතර වීරයක් ඕනි. මුලින් සද්ධා වීර්ය සති සමාධි ප්‍රඥා තමයි. සදා කියන්නේ මේ සත්‍ය දකින්න. දර්ශනේ තිරේ දකින්න. පසුබිම දකින්න. හදාගත්ත චිත්‍රපටිය දකින්න මේ එළියෙන් හදාගත්ත. ඒතර සද්ධාව කියන්නේ වෙන්නේ මේ කෙනා. සද්ධානුසාරි මේක දකින්න කෙනා. සත්‍ය දකින්න කෙනා. ඒතර සද්ධා වීර්ය කියන්නේ දැන් මෙයා වීර්ය ගන්න ඕනේ දැන් මෙයා. මේක බලන්න. සත්‍ය දකින්නේ එනේන සිතේ සත්‍ය දකින්න. සතිය කියන්නේ ඊට පස්සේ යට හැමතිස්සෙම පසුතලයේ පේනවා සතිය. වැඩි වෙනවා පේන එක. අන්න සමාධියේ පසුතලයේම පේන්න ගත්ත එක. දැන් අර වර්ණ එළියෙන් පේන වර්ණ අර මේව ටික සේරම නැතුව කෙලින්ම පසුතලයේ පේනවා. ඒ සමාධියක් උපදිනවා පසුතලයේම පමණක් පේන. අන්න සද්ධා වීර සති සමාධි ප්‍රඥා ඒ මහා ප්‍රඥාව ඒක අවබෝධ ඥානය. ඒක අවබෝධ ඥානය. ඒක ධම්ම චක්කුසේ අවදි වුණා කියන්නේ මේක තර්ඩ් අයි කියලා කියන්නේ ඔය කතන්දර ඒ ඔක්කොම භාෂාව. නමුත් මේකේ ඔබට දෙයක් මේ සංඥාව දැනෙනවා ඔබට. මේ සත්‍ය දකින්න. ඒ දර්ශනේ දකින්න කියන්නේ ඕකටයි. දර්ශනයටපත් වෙනවා කියන්නේ ඔය දැකීමටයි. දැන් මේක එකපාර පේන්නේ නැහැ. ඒක නිසා තමයි මේ සමත කමඨහනක් වැදගත් වෙනවා. 40 කමඨහන වල ඔබ ඔය ආනාපාන සතිය ආනාපාන වේවා එහෙම නැත්නම් ඔය ඔබ දන්නවනේ කුමන කමඨහනක හෝ ඒ කියන්නේ සිත යම් එක අරමුණක තබා ගැනීම ඊටාම වැදගත්. සමත කමඨහනක සිත පිහිටා ගැනීම ඊටාම වැදගත්. මේක දකින්න පහසුවක් වෙනවා. ඒක පහසුවක් වෙනවා. ඒ කියන්නේ ඔබ හුස්මට සිත තියාගෙන ඉන්නවා නම් හැම මොහොතෙම ඔබ මොන දේ කරත් මොන කටයුත්ත කරත් ඔබගේ සිත හුස්මට එනවා නම් ඔබ කාටවත් ඒවා කිය කරන්නේ නැහැ. ඔබගේ පුරුදු කරපු දේ එනවා. දැන් ඔබ පුරුදු වෙලා තියෙනවානේ අනුසෝතය තුළ මේ රැවටෙන්න පුරුදු වෙලා තියෙනවා. එනින එකට රැවටෙන්න. දැන් නොරැවටී ඉන්න පුරුදු වෙන්නයි හදන්නේ. නොරැවටී ඉන්න පුරුදු වෙන එක අමාරුයි. රැවටෙන්න එහෙම ගියා වගේ ලේසි නෑ. ඒක පටිසෝතේ ලේසි නෑ අනුසෝතේ ලේසි වුණාට. දැන් ඔබ ඒ වුණාට ඒ අමාරු දේ කරන්න තමයි වීරියක් ගන්න. ඒක තමයි මේක චන්දන් ජනෙත් මේකට ඡන්දේ තියෙන්න ඕනේ. කැමැත්ත තියෙන්න ඕනේ. වෑයම තියෙන්න ඕනේ. වීරිය තියෙන්න ඕනේ. ආරහති චිත්තම් පග්ගඤ්ඤාති පජාති කිව්වේ ඒකයි. සතර සම්මප්‍රදාන වීරිය පෙන්වුවේ ඒකයි. නූපන් දැන් මේක අපි කතා කරන්නේ නූපන් කුසල් උපදවීම, උපන් කුසල් වැඩි දියුණු කිරීම, නූපන් අකුසල් උප්පානම් පාපකානම් අකුසලානම් ධම්මානම් පහනාය. එතකොට මේ සිතට මේ පාපක සිත අසුකුසල ධම්ම කියන්නේ මේ එන සිතුවිලි වලට රැවටිලා යන එක. ඒ නූපානම් පාපකානම් අකුසලානම් ධම්මානම් අනුපාදාය මේ නැවත නූපදින්න. චන්දං ජනේති කැමැත්ත වායමති විරියං ආරහති චිත්තං පග්ගඤ්ඤාති පජහති. ඉතින් මේ සතර සම්මප්‍රදාන වීර්ය මේ කුසලයේ පිහිටනවා කියන්නේ මේ සිත පේන්න ගන්නවා. අකුසලයේ ප්‍රහීන කරනවා කියන්නේ සිත අර රැවටෙන එක නැති කරගන්න. සිත ඒ කියන්නේ මුලින් රැවටෙනවනේ. ඒ පස්සේනේ පේන්න ගන්න. අන්න ඒක මුලින් සිද්ධ වෙන්නේ. ඒකයි උප්පාන පාපකන අකුසලාන ප්‍රහාණය කියන්නේ. ඒ කියන්නේ ඒක පස්සේ හරි දැකලා එයා ප්‍රහාණ කරගන්නවා. ඒ වලට දකින්න ගන්න කලින් මෙයාට කලින් මේ පසු මේ මගහැරිච්ච ඒවත් එනවා. මේ පුහුණු වෙන කෙනාට දැන් ඔබ පුහුණු වෙනවා. ඔබ පුහුණු වෙනකොට ඔබට දැන් දන්න අවබෝධයක් තියෙනවා. ඒතර ඔබට අත්දැකීමක් තියෙනවා. ඒතර ඔබ දන්නවා දැන් මේ සිතුවිලි එනවා. දැන් මට බලන්න බැරි වුණා. මෙන්න දැන් මට දැන් මතක් වුණා මේ මම දැන් රැවටිලා කියලා. ඊට පස්සේ ඔබට මතක් වුණානේ. ඔබට සිහිය එළඹියානේ. අර සිහිය එළඹි මොහොතේ ඒක ප්‍රහාණ කරන්න. ඒකයි උප්පානම් පාපකානම් අකුසලානම් ධම්මානම් ප්‍රහාණාය කිව්වේ.
චන්දං ජනති වායම තීරය. ඒක ඔබ කැමති කෙනා අනිත් කෙනා මේක කරන්නේ නැහනේ. ධර්මයේ දන්න කෙනා වෙන්න ඕනි. ඒකට කැමති කෙනා වෙන්නත් ඕනි. ඒකයි චන්දං ජනේති කියන්නේ. ඒතකොට ඔබ ඒක ප්‍රහීන කරනවා. ඔබ කැමති නැහැ එහෙම බොරුවට මායාවට රැවටෙන්න එහෙම කැමති නැහැ. ධර්මයේ දන්න කෙනා කැමති වෙන්නේ නැහැ. ඒකයි මේක බොජ්ජ මේක මේ සම්බෝධි පරායන වෙනවා කියන්නේ. සම්බෝධි පරායන කියන්නේ දැන් බෝධි කියන්නේ මොකද්ද? බුද්ධ කියන්නේ මෙන්න මේ දර්ශනපතේ දකින්න එක. දර්ශනපතේ දැකලා අර ලෝභ දේශමෝ ඒ නැති වෙලා ඉන්නේ ඒ සමාධිමත් ස්වභාවයේ බුද්ධ කියන්නේ. ඒක ඇතුලේ තව කතාවක් තියෙනවා අපි පස්සේ කතා කරමු. එතකොට ඒ වගේම තමයි බෝධි කියන්නේ ඔතනටම බුද්ධ බෝධි එකම ස්වභාවයක් මේ යන්නේ. දැන් මේ බෝධිඅංග වැඩෙනවා කියන්නේ මේක දකින්න අතනම තමයි එම්ටිනස් එක. උත්තරීතර උදකලාව බද්ධේක රත්නෝ කියන එක. එතනට තමයි මේ යන්නේ. මේ ඔක්කොම යන්නේ ප්‍රභාස්වර සිතට තව පැත්තෙන් කියනවා. ඒ කියන්නේ පුංචි දරුවා ඉපදෙනකොට අර කෙලෙසේ උනානේ කෙලෙසේ නොඋණු තැනට යන්නේ. කෙලෙස් ප්‍රහීන කරන්න යන්නේ. ඒකයි සීනාස්වර රහතන් වහන්සේ නමක් කිව්වේ. එතකොට මේක ඔබට කරන්න දෙයක් නෑ නෙමෙයි. මුලින් තියෙනවා. හැබැයි අවසානයේ තමයි ඔබට තියෙන අවස්ථාවක් ඔබට අපි පෙන්නන්න. ඒ කියන්නේ මූලික අවස්ථාවේදී එකපාරටම මේ එනේන සිත දිහා බලන් හිටියා කියලා ඒක නෙමෙයි මූලික අවස්ථාව. දැන් ඔබ දන්නවා ධර්මයේ එක අවස්ථාවකදී ඔබට ඒ අවස්ථාව අපි ඒ අවස්ථාවේදී පැහැදිලි කරමු. දැන් මෙතනට આવොත් මේක සෝවාන් අවස්ථාව කියන්නේ බාහිර ඇත්තක් නොවන බව දකින්න එක. ඒකටත් පුරුදු වෙන්න ඕනේ. දැන් පුහුණු වෙන්න ඕනේ. මේ පේනවා නෙමේ හිතනවා කියලා ওই කතා කරන්නේ ওই සෝවාන් වෙන තැනම තමයි. පේනවා නෙමේ හිතනවා කියලා කතා කරන්නේ සෝවාන් වෙන තැන. නමුත් හිතන තැනක් දෙයක් නැහැ කියලා කියන්නේ අනාගාමී වෙන තැන. ඔය ප්‍රතිපදා දෙකක් ඔය. එකම ප්‍රතිපදාවේ අධියර දෙකක්. එතකොට පේනවා නෙමෙයි හිතනවා කියන්නේ සෝවාන් වෙන ප්‍රතිපදාව එතන. එතකොට එතන පුහුණු වෙන අය එතන පුහුණු වෙන්න ඕනි. ඒක කරන්න ඕනි. ඒ කියන්නේ සිතුවිලි කියලා දකින්න ඕනි. හැබැයි ඊට පස්සේ කෙනාට මේ දැන් මේ ඔක්කොම යාට පේන්න ගන්නවා සිතුවිලි කියලා. චිත්ත ලෝකයක් පේන්න ගන්න. අර වර්ණ ටික පේන්න ගන්නවා චිත්‍රය ඇඳපු. එහෙම නැත්නම් අර පසුබිම සිනමා ශාලාවේ පසුබිම දර්ශනපතේ මේ වැටෙන වර්ණ ටික පේන්න ගන්න. ඒවා නෙමෙයි කියලා සත්‍ය ඒක නෙමෙයි කියලා. රැවටෙන්නේ නැහැ. එතකොට පේනව නෙමෙයි හිතනවා කියන තැනයි ඒක තියෙන්නේ. සිතුවිලි කියලා දකින්න එක මේ ලෝකෙම සිතුවිලි. එතකොට හැම එන හැම දැන් අත්දැකීම් තියෙනවා කොරෝනා කියන නම් දානවා කොවිඩ් කියලා දානවා ඇල්ෆා බීටා කියලා නම් වෙනස් කර යනකොට තේරෙනවා මේක නෙමෙයි ඇත්ත කියලා. මේ අපි දාගත්ත ඒවා වෙනස් කරන්න කියලා. එතකොට අපි කියනවා මේක එක වාහනයක් එක විදිහට හදලා කියනවා මේක කාර් එකක්. තව විදිහට හදලා කියනවා මේක ජීප් එකක්. තව විදිහට හදලා එක නම් දානවනේ. ඒ හැඩතල වලට දාන්නේ අපි. එතකොට ඒවා එක විදිහට වෙනස් කරන්නේ අර. එතකොට මේක තව කතාවක් පේනවා නේද? ඒ කියන්නේ මේක ක්‍රියාවලියක් තියෙනවා. ඒ ක්‍රියාවලියට අපි නම් දෙනවා. දැන් පුංචි දරුවා දැඟලුවේ නැද්ද? පුංචි දරුවා හුස්ම ගත්තේ නැද්ද? පුංචි දරුවා කෑවේ නැද්ද? ඒවට පුංචි දරුවා දැනගෙන හිටියේ නෑ මොකුත්. එනමුත් එතන පුංචි දරුවාට ක්‍රියාවලියක් තිබුණා. අද ඔබ හුස්ම ගන්න එකයි පුංචි දරුවා ප්‍රභාස්වර සිත හුස්ම ගන්න එක දෙකම එකයිනේ. ඒතර මේ ක්‍රියාවලිය තියෙනවා. දැන් ඇවිදිනවා කියන එක දැන් නාමයේ ඔබ ඇවිදිනවා කියන එක ඔබ දැන් දකිනවා එහෙම දෙයක් නැති බව ඒක අපි හදාගත්ත නම කියලා. සිංහලෙන් ඇවිදිනවා කියන්නේ ඉංග්‍රීසියෙන් කියන්නේ walking නේ. ඔන්න ඔයගේ શબ્දේ. શબ્දේ නෙමෙයි මෙතන තියෙන ක්‍රියාවක් කියන එක. අපි શબ્දය අයින් කරලා ක්‍රියාව දකිනවා. શબ્දය අයින් කරලා ක්‍රියාව දකිනවා කියන්නේ සම්මුති හදාගත්ත ඒවා මකනවා හැම එකම. මැකෙනවා මේ මාර්ගේ යන කෙනාට මැකෙනවා. ඒ කියන්නේ ඒ වෙලෙට ඔබට එන ඒ වෙලෙට සිතින් සිත ඒ මුලින් ඔබ ටික තමයි මේක නිකන් ගොඩාක් එකපාර කොහොම වෙන්නේ නැහැ. නමුත් ඔබට මුලින් ඔබ උත්සාහ කරන නිසා ඒක සිද්ධ වෙනවා. මැකි ඔබ හැම එකම පේන දැනෙන්න ගන්න. එහෙම දෙයක් නෑ නේද? ඒවා අපි හිතින් හදාගත්තේ. අර ධර්මේ දන්න කෙනාට බොරු කරන්න බෑ. ඒකයි මේ ධර්ම ඇත්තරම සෝවාන් වෙන්නේ දර්ශන සමාපත්තියෙන් කියන එක. ඒකයි මේ දර්ශන අවබෝධයත් එක්කම සෝවාන් වෙනවා කියන්නේත් ඒකයි. ඒ කියන්නේ එයාට පේන්න ගන්නවා බාහිර ඇත්ත නෙමෙයි කියලා. දර්ශන අවබෝධයෙන් ඒක එනවා. මුකුත් භාවනා කරලා නෙමෙයි. එයා භාවනා නොකර ඒක එනවා. ඒක තුල සෝවාන් වෙනවා. ඒ කියන්නේ එයා ඊට පස්සේ මරණකොටත් මේ ලෝකේ බොරුවක් කියලා එයා දකිනවා. නමුත් එයාට ඒක ප්‍රත්‍යක්ෂ වෙලා නැති වෙන්න පුළුවන්. ඒක නිසා තමයි එයා නැවත උපදින්නේ. නමුත් එයා දකිනවා ඒක. ඒක දකින්න ලේසි නෑ. ඒ කියන්නේ ඒ තැනට එන්නත් ලේසි නෑ. ඇයි මේ තියෙන මේ දෘෂ්ටි කාන්තාරයක් නෙමේ අපි ඉන්නේ. ඔක්කොම තියනවා කියලා අරගෙන තියෙන බොරුවක් නේ. අරවා තියෙනවා මේවා තියෙනවා ඔක්කොම බොරුවක් වෙනවනේ.
ওই ඇත්තටම දැන් මෙතන අපිට කකුල් දෙක දෙපැත්තේ තියාගන්න බෑනේ. ලෞකික පැත්තේ එක කකුලයි ලෝකෝත්තර පැත්තේ එක කකුලයි තියාගන්න බෑනේ. අපිට කෙලින්ම ලෞකික පැත්තට පයින් ගහලා ලෝකෝත්තර පැත්තට එන්න වෙනවනේ. ඒතකොට මේ දිව්‍ය ලෝක අපාය සේරම බොරුවක් කියලා මේ සිත විතරයිනේ එක්ෂණික සිත විතරයිනේ දකින්නේ. ඔතනට එන්න වෙනවනේ. ඒතකොට ඒක කකුල් දෙක දෙපැත්තේ තියාගෙන මේ යන්න බෑනේ මේ ගමන් මගක් නැහැනේ. එතකොට ඒ කෙනාට ඇත්තටම අර ඒක බණ අහන්න සිද්ධ වෙනවා. බණ කියන්නත් සිද්ධ වෙනවා. බණ අහන්නත් සිද්ධ වෙනවා. බණ කියන හැට බණ කියන්නත් සිද්ධ වෙනවා. මෙහෙම දෙයක් නැහැ. මේක සිත විතරයි තියෙන සිත දකින්න කියලා. එතකොට ඒක සිත දකින්නකොට යා ආර්ය භූමියට ලෝකෝත්තර ඇත්තට මේ යුගයේ ලෝකෝත්තර ධර්මයේ දේශනා වෙනවා. ඒක නිසා තමයි ගැටෙන්නේ ගොඩක් වෙලාවට ලෞකිකයේ හිර වෙලා ඉන්න අය. ඒගොල්ලෝ ඒවට දොස් කිය දඟලන්නේ. නමුත් ඒ දොස් කියන දෙයක් නෙමෙයි. ඒකට වෙලා තියෙන මේ ලෞකිකයයි ලෝකෝත්තරය අතර ගැටීම. අදහස් දෙක. මේ ලෞකිකයේ ඇත්තටම මේ කුඩු වෙලා යනවා ටික ලෝකෝත්තරයට වැඩි වෙනවා. ඒ සංදිස්ථානයේ තමයි මේ මොහොත. ඒ කියන්නේ මේ ධර්ම ඉස්මතු වෙන වෙලාව. අද මේ යුගයේ වෙනකොට ඒක වෙලා. නැත්නම් අපිටත් මේක අවබෝධයලා නැහැ. අපිටත් මේක දැනගත්තේ කොහොමද? නැත්නම් මේක දැනගන්න නැතුව ඉන්නේ අපිත්. දැන් දැනගත්ත නිසානේ අපිට කතා කරන්නේ දැන්. කතා කරනකොට අපිට එක පැත්තකට යන්න වෙනවනේ. මේ කකුල් දෙක දෙපැත්තේ තියාගන්න බෑනේ. මේක බොරුවක් නේ. මේ බොරුව බොරුවයි කියලා දකින්න නැතුව බෑනේ. දැන් මේ සිත එක්ෂණික සිතයි නම් තියෙන්නේ. ඒ සිත හටගෙන නිරුද්ධ වෙනවා නම් එතන ඒ වෙන දෙයක් පනවන්න බැරි නම් ඒ සිතත් ඇත්තක් නෙමෙයි නම් මේ අපි හිතනේ ඔක්කොම විඥානේනේ. හිතනේ ඔක්කොම සංකාරනේ බොරුනේ. හොඳට බලන්නකො මේ මොකද්ද වෙන්නේ කියලා. ඒක මුළු ලෝකෙම බොරුවක් වෙලානේ. ඒකනේ විනය්‍ය ලෝකයේ අවිද්‍යාව දෝමනස්සානං කියලා බුදුන් වහන්සේ මේ සෑහෙන මේ සූත්‍ර දේශනාවල අපි මේ සූත්‍රම අරගෙන පෙන්නන හේතුව තමයි බුදුන් වහන්සේ ඇත්තටම අපි අර සාමාන්‍ය සම්මුතිය මිනිස්සු කතා කරන විදිහට කියනවනම් උගුර ලේරා වෙනකන් කියලා තියෙනවා මේ ලෝකේ බොරුවක් කියලා. ඒ රූපේ අනිත්‍යතෝ කියන්නේ ලෝකේ බොරුවක් කියන එක. රූපේ තමයි ලෝකේ කියන්නේ. රූපේ අනිත්‍යතෝ කියන්නේ ලෝකේ බොරුවක් කියන එකමයි. ලෝකේ අනිත්‍යතෝ ඒකම තමයි තියෙන්නේ මේ විනය්‍ය ලෝකේ අවිද්‍යාව දෝමනස්සානං කායානුපස්සී විහෙරති. සතර සතිපට්ඨානයක් වඩන්න බෑ ලෝකේ ඇත්ත කරගෙන. ඒ ලෝකේ බොරුවක් කියනකොට මොකද්ද වෙලා තියෙන්නේ? කොහෙද ලෝකයක් තියෙන්නේ? දැන් මේ ඉන්න ලෝකෙත් බොරුවක් වෙනවා. කොහෙද තව ලෝකයක් තියෙන්නේ? දිව්‍ය ලෝක අපායන ඔක්කොම ලෝක බොරු වෙනවා. ඔක්කොම සිත තුලින් පනවන්න වෙනවා. සිත තුලින් දකින්න වෙනවා. සිත තුලින් මිදෙනවා. ඔක්කොම සංඥා වෙනවා. ඔක්කොම සංඥාව තමයි මේ සංඥා විඥානම තමයි. ඒකම තමයි සංකාර වෙනවා කියන්නේ. එකම කතාවක් මේ කියන්නේ. දැන් මේක ප්‍රායෝගික පැත්තේදී ඔබ දැන් මේ සිත දකින්න ඔබට සමතය අවශ්‍යයි. ඉතින් මේ ඔබ ඇවිදිනකොට හුස්ම දෙහ දැන් ඔබ විසිරෙනකොට දැන් ඔබට එක එක මතක් වෙනකොට ඔබ එකපාරට හුස්මට එන්න. දැන් අපි සාමාන්‍යයෙන් අපි පුහුණු වුණු ආකාරය අපි ඔබට කියන්නේ දැන් හිත විසිරෙනකොට අපි හුස්මට තමයි එන්නේ. හුස්ම තමයි අපේ ගෙදර. ඒ කියන්නේ සතිය තමයි අපේ ගෙදර. අපි සතියට තමයි සතිය කියන්නේ මුකුත් නැති එම්ටිනස් එක. අපි ඒක තමයි අපේ ගෙදර. ඒ කියන්නේ අපි දැන් මොනවා හරි දෙයක් කරනකොට ඇවිදිනකොට වැඩ කරනකොට ඕනම වෙලාවක ඕනම ඉරියව්වක ඔබ හිත දුවනවා නම් සිතුවිලි එනවා නම් ඔබ එතනින් දැන් සිතුවිලි කියන්නේ අකුසල්නේ. ඒකට කැමති නෑනේ. ටක් ගාලා සමතේට එනවා. ඒ කියන්නේ සති නිමිත්ත අල්ලනවා. එක්ක හුස්මට එනවා. කෙනාට පුළුවන් එක්ක ඉරියව්වට එනවා. දැන් මම මෙතන වාඩි වෙලා ඉන්නේ ඉරියව්වට එනවා. එහෙම නැත්නම් එනවා සති කම්මටහනට එනවා හුස්මට එනවා. එතකොට මෙතන තමන්ගේ ගෙදරට එනවා කියන එක තමයි අපි කියන්නේ. ඒ ගෙදර එනවා කියන්නේ දැන් අපි දැන් කොහේ හරි ගියොත් එහෙම අපි ගෙදරට ආවයි කියන්නේ එතනින් අපි ගමන ඉවරයි කියන එකනේ. ඒ අපේ ගෙදර තමයි සතිය. ඒ සතිය කියන්නේ එම්ටිනස් එකම තමයි. ශුන්‍යතාවයම තමයි. ඒ සතිය තුල මුකුත් නැහැ. අපිට එහෙම තමයි කියන්න වෙන්නේ. ඒ කියන්නේ මේ සතියට එනවා කියන්නේ සිතුවිලි නැහැ. මුකුත් නැහැ කියන්නේ මේ සිතුවිලි නැහැ. මේ අපි සිතුවිලි වලින් මිදෙන්න යන්නේ. සිතුවිලි වල තියෙන ලෝභ දේශ මොහ සිත්නේ අපිට අකුසල් ගේන්නේ. ඒ සිත් එන එක අපිට අකුසලයක් නේ. එහෙමනම් අපි ඒක ප්‍රහාණ කරන්න ඕනනේ. එහෙනම් කුසලයේ උපසම්පදා වෙන්න ඕනනේ. එහෙනම් කුසලයෙන් අපි දැන් වඩන්න ඕන සතිත්ත පරියෝදපණම් වෙන්න ඕනනේ. එහෙනම් මේ එන හැම සිතක්ම අපිට සිතුවිලි එනකොටම අපි දන්නවා මේක අකුසලයක් කියලා. සිතුවිලි පස්සේ හඹාගෙන යනවනේ පැටව ගගා ඔය අතීතයේ චේව අනාගතයේ හිත යනවට වැඩිය හොඳ නැද්ද? ඒ දෙකෙන් මයින්ඩ් වෙලා මේ ඔළුව ගිනි අරගෙන ඊට පස්සේ ඉන්නේ. දැන් මොන හරි දෙයක් හිත ඉන්නකොට ඔළුව ගිනි අරගෙනනේ. ඔළුව ඉන්නේ ඇත්තටම එක්ක ද්වේෂයෙන් වෛරයෙන්, එක්ක ඉරිසියාවෙන්, එක්ක රාගයෙන්. ඔය හැමතිස්සෙම රාගයෙන් ද්වේෂයෙන් මාරු වෙවි යනවා දෙපැත්තට. මේ සිත ඔර්ලෝසුවේ බට්ටා වගේ දෙපැත්තට යනවා රාගයයි ද්වේෂයයි එක්ක අර පැත්ත එක්ක මේ පැත්ත. එක්ක අර පැත්ත එක්ක මේ පැත්ත. සිතුවිලි එනවා අර පැත්තට එක්ක එනවා මේ පැත්තට. දැන් දෙක නැතුව ඔර්ලෝසුවේ බට්ටා නවත්තනවා වගේ එක පාටම එනවා සමතේට.
ඉතින් එතනට එන එක තමයි සතියට එනවා කියන්නේ. ඒක නිසා තමයි සති කමඨානේ තියෙන මේක තමයි බේස් එක. කවුරු හරි එහෙම වෙනින් විදිහට විග්‍රහ කරනවා නම් ඒ අයටත් අතරම ඔතනට තමයි ඒ අය එන්නේ. මොකද ඒ අයත් නිවන් දකින්න එපේ. ඔතනට තමයි එන්න වෙන්නේ. හැමෝම ඔතනට තමයි එන්නේ අවසාන. ඒ කියන්නේ සති කමඨහන තියාගන්න එක බේස් එක. හැබැයි ඒ සති කමඨහනේ අපි ඒ තියාගෙන ඉන්නේ හිත විසිරෙන කොටයි එනේන සිත සත්‍ය දකින්න. මේ මූලික අවස්ථාවක් තමයි පැහැදිලි කරන්නේ. අවසාන අවස්ථාව නෙමෙයි. මොකද මේ නිවන් මඟ කියන්නේ පොඩි කතාවක් නෙමෙයි. මේක කෙනාගේ හැටියට වෙනස් වෙන්නත් ඕනි. ඒ කෙනාගේ විදිහට මේක වෙනස් වෙන්නත් ඕනි. සමහර අය සමත විපස්සනා යුගන්ධන් තමයි මේ කතාව තියෙන්නේ. නමුත් සමහර අයට උපතින්ම සමතේ තියෙනවා. සමහර අයට නැහැ. ඉස්ත විසිරෙනවා. සමහර අයට විපස්සනාව උපතින්ම වැඩි. ඒ කියන්නේ විදසුන් නුවණ තියෙනවා. සමහර ඒ අයට සමතයට වැඩි එයාට විදසුන් හැමතිස්සෙම ප්‍රඥාව උපදිනවා. ඒ අයට ඒ පැත්ත වැඩි. ඉතින් ඒ අයට සමතය ඕනි. මොකද හිත මේ හැම දෙකම බැලන්ස් කරගන්න ඕනි. දෙකම බැලන්ස් කරගත්තොත් තමයි නිවන් මාර්ගක් හම්බ වෙන්නේ යාට. නැත්තම් හිත කොහෙන් හරි ඇල්ලෙනවා, විසිරීලා ඇල්ලෙනවා. විදර්ශනා වැඩි කිව්වට ඒ පැත්තෙනුත් අහු වෙනවා. ඒ පැත්තෙනුත් යනවා කොහෙට හරි අන්තයකට යනවා. අන්තයකට ගිය ගමන් මධ්‍ය ඥානං කියන තැනට එන්නේ මේ මධ්‍ය ඥානං කියන තැන ඊටාම වැදගත්. මේ හිත මිදෙනවා. ඒ කියන්නේ මේ හිත මුදවන්න බෑ ඔය අන්තයකට ගියාට. දැන් ගිනිගත්ත දැන් කොයි පැත්තෙන් වුණත් දැන් විදර්ශනා ඥාන කියන්නේ දැන් බුද්ධිය කියන්නේත් එහෙමනේ. දැනුම කියන්නේත් ඒකනේ. අන්තයක්නේ. ඉතින් දැනුම වැඩි කියන්නේත් ඔක්කොම මතක් වෙනවනේ. ඒ කියන්නේ ඒවම මතක් වෙවි ඉන්නකොටත් මිදීමක් නැහැනේ. ගිනි අරගෙන. ගින්න නිවීමනේ නිවන කියන්නේ. ගිනිගත්ත හිතක නිවනක් නැහැනේ. උගත්කමත් ගින්නක්නේ. මෝඩකමත් ඔක්කොම ගින්නක්නේ. දැන් මේක සමහරකට තේරෙන්නේ නැහැ මේ මධ්‍ය ඥානං කියන තන සමත විපස්සනා මේ දෙක බැලන්ස් වෙන්න ඕනි කියන එක සමහරකට තේරෙන්නේ මේ දෙක බැලන්ස් වෙන්න ඕනි. මේ දෙක බැලන්ස් වෙන්න ඕනි. මේ මාර්ගය තුල මේ දෙක බැලන්ස් වෙන්න ඕනි. දැන් ඔබ දැන් අපි මේ එකක් ඔබට ඉදිරිපත් කරා. ඒ කියන්නේ මූලික අවස්ථාවක් සතිය අවශ්‍යයි කියන එක. ඒ වගේම සතිය හදාගන්න ක්‍රම ගොඩාක් තියෙනවා. අතර අපි නම් මුල් යුගයේදී නීලකසීන එහෙම හදාගත්තා. ඒ අපි මුකුත් ඒ ධර්මයේ ගැන ලොකු අවබෝධයක් නැතුව අපි සමතේම වඩපු කාලේ අපි ඔය අඟල් 12ක රවුමක් හදාගෙන නිල් පාට මැද්දේ තිතක් තියාගෙන ඒක දිහා බලාගෙන නීලකසීන හදාගෙන සමතේ පිළිටන ගොඩාක් අපි මහන්සි වෙලා තියෙනවා. ඒතර අපි පටවි හුළඟ ඇඟේ වදින එක පටවි ධාතුව ගොඩාක් අපි මේ විදිහටත් පුහුණු වෙලා තියෙනවා. ඒ වගේම අපි ආනාපාන සතිය ගොඩාක් සෑහෙන කාලයක් තිස්සේ ප්‍රගුණ කරලා තියෙනවා. ඒක නිසා අපිට දැන් හැම මොහොතෙම හුස්මට ගන්න ලේසි. එනවා නිතරම. ඒ වගේම අපිට ඉරියව්වත් අපිට නිතරම ඉරියව්වට හිත ගන්නත් ලේසි. ඒ කියන්නේ හිත විසිරෙනවා නම් ටක් ගාලා එක තැනක තියාගෙන ඉන්නවා. අපිට ටක් ගාලා විසිරෙන ගත්තොත් ටක් ගාලා එක තැනක හිත තියාගෙන ඒ වෙලෙම සිහිය උපදිනවා. සිහිය නැතුව මේ ගමන සිහියයි නුවණයි මේ ගමන යන්නේ. සිහිය උපදින්නත් මේ සමතය අවශ්‍ය වෙනවා. ඉතින් මේක ගොඩාක් විදිහට අපිට පේනවා. ඉතින් බුදු රූපයකටත් ඉතින් බුද්ධානුස්සතිය වඩන විදිහට හිත තියාගන්න පුළුවන්. ඒ වගේම අට්ටික භාවනාව කරනකොට ඉතින් අට සැකිල්ලකට ආරාණවල ගොඩක්ලට අපි දකින අට සැකිල්ලකට හිත තියාගෙන එහෙම ඉන්නවා. ඒකත් අර රාගය කියන අයට ගොඩාක් වැඩි අයට ඒක හොඳයි. මොකද ඒ මනුස්ස ශරීරයට ඇල්ම වැඩි අයට ඒක මිදෙන්නේ ඒක අට සැකිල්ලක් විදිහට දකින එක හොඳයි. නමුත් ඒකත් අර අනවශ්‍ය විදිහට නැතුව ඒකත් අර අසුබේ පැත්තට ඕනට වැඩි වුණොත් ඒකත් ද්වේෂේ කොයි පැත්තෙන් හරි මේක ඇලෙන ගැට ගැහෙනවා මේ සිත හැමතිස්සෙම. තමන්ටම නුවණක් තියෙනවනේ මේ අන්තයකට යනවා. අන්තයකට යනවා නම් ලිහෙන් ටක් ගාලා. ඒ කියන්නේ දැන් මේ සමත කමටහනත් අන්තයකට යන්න පුළුවන්. අපි දැන් අල්ලගෙන ඉන්නේ සමත කමටහනන්නේ. ඒක අල්ලගෙන ඉන්නේ සමත කමටහන කියන්නේ අපි තුන් බුදු රූපේ කියලා. ඒකම ඔළුවේ වැදිලා තදට ඒකම ගැලවෙන්න බැරුව ඉනවනම් එතරම් තියෙන අන්තයක්. ඒතර මජ්ජ ඥානං කියන තැනට යන්න බෑ. නිවන තියෙන්නේ මජ්ජ ඥානං කියන තැනනේ. එතකොට සිතුවිලි එක අන්තයකට හිර වෙච්ච ගමන් උපාදානයක් වෙලා තියෙනවා. උපාදානෙ වෙච්ච ගමන් එතන තියෙනවනේ. ඒක නැතුව ඉන්න බැරි කමක්. එතනදී දෙයක් අල්ලගෙනනේ. එහෙම වෙන්න බෑ. සිතුවිලිනේ එතකොට තියෙන්නේ. සිතුවිලි නම් හොඳට බලන්න මේ සිතුවිලිද කියලා. මේ හොඳ 100ක් නෝනක් ඕනි මේකට. ඒ කියන්නේ සිතුවිලි නෙමෙයි නම් ගැටලුවක් නැහැ. දැන් සිතුවිලි නම් තියෙන්නේ එතන තියෙන්නේ කර්ම රැස් වෙන එක. ඇත්තටම කිව්වොත් ඒ සිතුවිලි තමයි භයානක. මොකද ඒ සිතුවිලි අපිට දෙනවා පැටව ගගා පැටව අபிසංකරණයක් දෙනවා. ප්‍රපංචය දෙනවා. එතකොට මඤ්ඤණාවට යනවා. ගැලවීමක් නැහැ. අපිට ගැලවීමක් තියෙන්නේ අර සැහැල්ලුව තියෙන්නේ එම්ටිනස් එක තියෙන සිතුවිලි වලින් මිදුනොත් විතරයි. සිතුවිලි එනවා යනවා. ඒවැයි අර ඇලෙන ගැටෙන තණ්හාමාන දිට්ටි තමයි මේ මිදෙන්නේ. ඒ කියන්නේ ලෞභ දේශමෝ කෙලස්.
අපි මේ වචන වලින් ඉදිරිපත් කරන අපිට තේරෙනවා මේ මොකද්ද වෙන්න ඕනි කියන එක. වෙන දේ අපිට තේරෙනවා. වෙන්නේ මේ ඇලෙන ගැටෙන ගින්න මේ සිතුවිලි වලම තියෙනවා මේ මේකට ඇලෙන ගැටෙන. ඒ කියන්නේ මේ එන අරමුණු වලම ඇලීමක් ගැටීමක් තියෙනවා. අන්න ඒක දිය වෙලා යනවා. ඒකයි විරාගයට යනවා කියන්නේ. නිබ්බිදන්ති විරාගන්ති විරාගය. ඒ කියන්නේ නිබ්බිදා ගන්න මේ සිතට එක්ෂණික සිත මේක දකින්නම ඕනි. එනේන සිත දකිනම ඉදින එකක් තමයි තතවතර විපස්සති කියන්නේ. සිත් පරම්පරාවන්නේ. එක සිතක් කියලා අපි මෙහෙම කතා කරාට පරම්පරාවක් තමයි අපිට පේන්නේ. එතන එක හැම එකම නිදහස් වී යන එකක් තමයි තියෙන්නේ. ඒක දකින්න මහා නුවණක් ඕනි. එක පාටම ඔක්කොම වෙන්නේ නැහැ. මුලින් අර දකින්න ඕනි ස්වභාව ටිකත් වැදගත්. ඒ කියන්නේ හැම මොහොතෙම තමන් ඉන්න ඕනි මේ සිතුවිලි දකින්න ඕනි. සිතුවිලි තමයි මේ අකුසල් කියන එක දකින්න ඕනි. ඒතර කුසලයේ පිහිටනවා කියන්නේ සිතුවිලි මිදිලා ඉන්නේ කියන එක දකින්න ඕනේ. එතකොට මෙයා සමතට එනවා හැම මොහොතෙම. සමත කමඨහනක් යා හදා ගන්න ඕනේ. යාගේ විදිහටම සති කමඨහන හදා ගන්න ඕනේ. ඒක තමයි gedara වෙන්නේ. එතනින් ඉඳන් යා ජීවත් වෙන්නේ හැමතිස්සෙම සතියත් එක්ක. සතිය වැඩෙනවා කියන්නේ ආධ්‍යාත්මික දියුණුව කියන්නේ සතියම තමයි. ඒත් එක්කම තමයි ආධ්‍යාත්මික දියුණුව තියෙන්නේ. හැබැයි ඒත් එක්කම එයාට විදසුන් ඕන අතන එනේන සිතට දකින්න ඒකත් වැඩෙනවා. අර සිහිය පිහිටනකොට ඒ සිහියයි නුවණයි වැඩි වෙනකොට හිත විසිරෙන්නේ නැති වෙනකොට අරමුණ හොඳට පේනවා. අරමුණ හොඳට පේන එක විදසුන් නුවණට ඕනි. මේකට හේතුව තමයි දැන් මේ මොහොතේම ආපු සිත ටක් ගාලා පේනවනම් ඒ සිත බාහිර එහෙම දැන් සම්මුති නෙමෙයි කියලා එයා අර සත්‍ය ඥානෙ ගන්නවා ටක් ගාලා. සත්‍ය ඥානෙ ගත්ත ගාම බාහිර ඒවත් එක ගැටෙන්නේ නැහැ. කවුරු හරි බයින කොටත් බාහිර නෙමෙයි මගේ හිතේන බැලුම් තියෙන අර එතන ඒ ධර්මයේ එනවා ටක් ගාලා. එතකොට මෙයා හොඳ කෙනෙක් නෙමෙයි නරක කෙනෙක් කියන එකත් මගේ හිතමනේ කියන්නේ දත්තනේ කියන්නේ කියලා එනවා. නමුත් ඒ එන වේගය වැඩි වෙන්නේ විදසුන් නුවණ තමයි එන එක. විදසුන් නුවණ කියන්නේ විදගෙන යන නුවණ. ඒ කියන්නේ බාහිර දැන් එක්කෙනෙක් එනකොටම බාහිර කෙනෙක් පේන්නේ නැහැ යාට. තමන්ගේ හිතයි පේන්නේ. ඒක විදසුන් නුවණ. යථාභූත ඥාන. ඒක යෝනිසෝ මනසිකාරය කියන්නේ එතන යෝනිසෝ නුවණයි සිහියයි පිහිටන එක තමයි යෝනිසෝ මනසිකාරය. හැබැයි යථාභූත ඥානයි කියන්නේ ඒකේ යථාර්ථය දකින්න එන අරමුණත් එක්ක ලොකු ෆයිට් එකක් යනවා. ඒකයි මේ යුද්ධේ තියෙන්නේ ආත්මීය මේ තමන්ගේ සිත එක්කම තමයි යුද්ධේ තියෙන්නේ. ඇති වෙන නැති වෙන මේ සිතේ සත්‍ය දැකලා මිදෙන යුද්ධයක් තියෙන්නේ. ඒකම තමයි මාරසෙන් දමනය කියන්නේ ආත්ම තණ්හාව තමයි මාරය. ඒකයි ඔබ මොගරාජ සූත්‍රයේ මොගරාජට පෙන්නනවානේ අත්තානු දිට්ඨින් උවාච ආත්මය අනුගේ දෘෂ්ටි අත්හරින්න කියලා. මච්චු රාජා නපස්සති කියලා. ඒ කියන්නේ මාරයා ඊට පස්සේ ඔබ සමග එන්නේ නැහැ කියලා කියන මාරයාගේ මිදෙන එකම ක්‍රමය ඒකයි කියනවා. ඉතින් ඒ බුදුන් වහන්සේ පෙන්නන මෙන්න මේ කාරණා ඊටාම වැදගත්. ඒකම තමයි මේකෙ සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ මේ සිත එන අරමුණු එන යන මේකම තමයි යුද්ධේ. ඒක යුද්ධයක්, කෙලෙස් යුද්ධයක්. ඒක කෙලෙස් මායයත් එක්ක මේ මායයම තමයි ආත්මය කියන්නේ. මේ දෘෂ්ටිය. මේක සිතින් පිට කතාවක් නැහැ. බුදුන් වහන්සේ ගාශීර්ෂයේ බෝධි මූලයේ බුද්ධත්වයේ ලැබිය කොහෙවත් ගිහලා යුද්ධ කළා නෙමෙයිනේ. සිත ඇතුලේ යුද්ධෙත් අලුයම තුන්යම මැදියම මේ කරපු යුද්ධේ. ඒකෙන් තමයි බුද්ධත්වයේ ලැබුවේ. ඒ බුද්ධත්වයේ තමයි අපිත් ලබන්නේ මේ. නමුත් අපි සම්මා සම්බුද්ධ වෙන්නේ නැහැ. ඒක ලෝකෙට මුලින්ම හෙලි කරපු ඒ ශාස්ත්‍රුන් වහන්සේගේ අපි ඒ පාරේ යන නිසා අපි එන්නේ ශ්‍රාවකයෝ. එතරයි වෙනස තියෙන්නේ. නමුත් මේ එකම බුද්ධ ස්වභාවයක් තමයි අපිට මේ ෆ්‍රීකවන්ස් එනවා. එහෙම නැත්නම් අපි ටියුන් කරනවා වගේ දෙයක්. අපේ මනස ටියුන් වෙනවා. අපේ මනස ටියුන් වෙනවා ශුන්‍යතාවයට. අපේ මනස ශුන්‍යතා අනිමිත්ත චේතෝ විමුක්තියට ටියුන් වෙනවා. හැබැයි මේ ප්‍රතිපදාව අපි මේ එදිනෙදා වැඩ කරනකොට හැම මොහොතෙදිම අපි සති කමඨානේ ඉන්න ඕනි. ඒත් එක්කම අපි එන අරමුණේ සත්‍ය දැකලා මිදිලා සති කමඨානේ ඉන්න ඕනි. අරමුණේ සත්‍ය දැකලා මිදිලා සති කමඨානේ ඉන්න ඕනි. එහෙම තමයි අපිට කියන්න වෙන්නේ. නමුත් මේක ඇත්තටම සිද්ධ වෙන්නේ එනේන අරමුණේ සත්‍ය දැකලා මිදෙනකොටම ශුන්‍යතාවයට වෙලා ඉන්නේ. හැම මොහොතෙම ශුන්‍යතාවයට වෙලා ඉන්නේ. සමහරට කෙනෙක් කියනවා නෑ එහෙම හැම මොහොතෙම ඉන්නේ නෑ. යා අවබෝධඥානටපත් වුණාට පස්සේ ඒක ඉබේම එතනම තමයි ශුන්‍යතාවයම තමයි යාගේ gedara. අර ප්‍රත්‍යක්ෂතාවයටපත් වෙලා නැතුව නිකන් හිතලා ඔය බණ කියන්න ගිහිල්ලා තමයි ඕව එක එක ඒවා කියවන්නේ. එයාට ඒක ප්‍රත්‍යක්ෂ නැති නිසා. නමුත් ඔබ මේක පුහුණු වෙන්න ප්‍රායෝගික වෙන්න ඔබේ සිතෙන් මිදලා ඔබගේම සිතේ මේ ඇත්තටම ඒ ආයතන වල දැන් ඔය සිතුවිලිනේ අපි ඔය රස විඳින්නේ. සිතුවිලි තමයි මේක ලස්සනයි කියන්නේ. සිතුවිලි තමයි මේක මේ සද්දේට මේක එක ඒවා දාලා තියෙන්නේ. ඔය හැඩතල සේරම බිඳ වැටෙනවා. බිඳ වැටලා
ඔබ එතන දැනෙන ස්වභාවයේ පමණක් සිතුවිලි වලින් මිදුණු ස්වභාවයක මහා සාන්ත සුවයක් ඔබට දැනෙන ගන්නවා. සිතුවිලි නෑ. ඒ කියන්නේ ඔය සම්මුති ප්‍රඥාප්තිය ඔක්කොම නැතුව ජීවත් වෙන්නේ. ජීවත් වෙනවා කියලා දෙයක්වත් නෑ. සම්මුති ප්‍රඥාප්තිය මුකුත් නැතුව අර එතන සිද්ධිය පමණයි. එතන සිද්ධිය පමණයි. කෙනා පුජ්‍යලයා ඔක්කොම සම්මුතිය එක්ක තියෙන්නේ. ඒව සේරම එක ගොන්නට සේරම යන්නේ ගැලවිලා. එක දවසින් එක මොහොතෙන් වෙනවා කියනටත් වැඩිය අපිට ඒ කෙනාගේ ස්වභාවයට එක වෙනස් වෙනවා. දිය වෙලා යන එකක් තමයි ගොඩාක් වෙලාවට තියෙන්නේ. ඒ කියන්නේ ෂේ වෙලා යනවා. ටිකෙන් ටික ඒ කියන්නේ දැන් මේක මේ මාර්ගයේ යනකොට එයා මේ උත්සාහය යෙදෙනකොට එයාට මේ කාලයත් එක්ක දැන් මේ සාමාන්‍ය ටිකක් කාලයක් කලින්ට වැඩිය දැන් මං සේරගෙම ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ. එයාට දැනෙනවා. ඒව තිබ්බත් එකයි නැතත් එකයි ඉස්සර නම් ඒව පස්සේ දිව්ව දැන් දුවන්නේ නැහැ. ඕම ගොඩක් වෙනස් වෙවි යනවා යා. අර ෂේ වීගෙන යනවා ආශ්‍රව කෙලෙස්. ඒක ආසවක්ඛ්‍යා ඥානෙ යාට ඥානෙට දැනෙන්නේ. යා හිතනව නෙමෙයි. එහෙම වෙනවා. ඒක ඔබටත් වෙයි. ඒක මහා දියුණුවක්. අටලෝ දහමින් කම්පා වන ඒ ලාභ අලාභ නිന്ദා ප්‍රශංසා කීර්ති අපි කිසි හැම දෙෙම ඔබට එක ස්වභාවයකින් දකිනවා. කම්පනයක් නැහැ, අකම්පිතයි. මෙන්න මේ ස්වභාවයට තමයි යන්නේ. හැබැයි මේකේ අවසානයේදී ඔබ බලාගෙන ඉන්න එකක් තමයි සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ මේක දැන් මුලින් අර වීරියෙන් අරගෙන එහෙම කරාට දැන් සද්ධා වීරිය සති සමාධි ප්‍රඥා ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම බවට පත් වෙනවා. ඒ කියන්නේ ඒක ඉබේ ඔටෝමැටිකලි සිද්ධ වෙනවා. දැන් ඔබ හිතනව නෙමෙයි. ඉබේම සිතේ එනකොටම සිතින් ඇත්ත දකින්න. අන්න බල ධර්ම බවට පත් වෙනවා. ඒ ඔබගේම අභ්‍යන්තරයේ ආධ්‍යාත්මික දියුණුවක් ලබනවා. ඒක බොජ්ජංග වැඩෙනවා කියන්නේ ඒක කාටවත් නවත්තන්න බෑ. මිරිස් පැලයක් වැඩෙනවා වගේ ඔබගේ ඇතුළාන්තයෙන් බෝධිඅංග වැඩිලා ඔබ සම්බෝධියටපත් වෙනවා. සම්බෝධි පරායන වෙනවා කියන්නේ ඒකයි. ඒක නවතින්නේ නැහැ. මේ මාර්ගයට බැස්සට පස්සේ දිගටම පටිසෝතේ තමයි යන්නේ. ඒකයි අපි කිව්වේ මේක මාර්ග ඥානයේ ඉන්න කෙනා මේ නියත ඒ කියන්නේ දුගතියෙන් මිදෙනවා කියන. සුගතියට හේතු ඒ කියන්නේ කිසිදා දුගතියට වැටෙන්න හේතු නැති වෙනවා කියන්නේ ඒකයි මේ මාර්ගයට එන කෙනා. ඒකයි සුගති පරායන වෙන එකයන මග්ගේ මේකයි කියලා අපි කියන්නේ. ඒකයි අපි කියන්නේ දැන් ගොඩක් අය කියනවනේ ඔය පින් දහම් කරන්න මේවා කරන්න දාන දෙන එක ඒත් ඒගොල්ලෝ දුගතියට වැටෙනවානේ. නමුත් මේකේ දුගතියට වැටෙන්නේ නැහැ. ඇත්තටම මේ බුද්ධ දර්ශනයක් නැතිව ඔය කියන බණ එකක්වත් බෞද්ධයෝ කියන ඒවා නෙමෙයි. ඒගොල්ලෝ මිත්‍යා දෘෂ්ටිකයි. බෞද්ධයෙක් නම් මෙන්න මේ විදිහේ මේ භවය කියන්නේ දෙයක් තියෙනවා කියලා ගන්න එක. දෙයක් මිදෙනවා කියන බෞද්ධ වෙන්නේ. මේ සත්‍ය දකින්න දැන් මේ බෞද්ධ දර්ශනයක් නැතුව බෞද්ධයෙක් වෙන්නේ හැම බෞද්ධයෙක්ම මේ ලෝකේ බොරුවක් කියන එක දකිනවා නම් එයා බෞද්ධයෝ තමයි. ලෝකේ ඇත්ත කරගෙන ඉනවා නම් ඒගොල්ලෝ බෞද්ධයෝ නෙමෙයි. ඒක ඇත්තටම බෞද්ධ කියන කම වැටෙන්නේ ඔතනින්. ඒක ලෝකේ ඇත්තක් නෙමෙයි කියන තැනට ගියාට පස්සේ ඔය එක විකාරයක්වත් එන්නේ නැහැ. ඔක්කොම නිහිලා යනවා. ඉතින් මේ ප්‍රතිපදාව හොඳට තවන් එදිනෙදා පුහුණු වෙන්න ඕනි. අත්‍තරම මුලින් හතර ඉරියව්වෙම පුහුණු වෙන්න ඕනේ. මුලින් වීරිය තියෙන්න ඕනේ. මුලින් වීරියෙන් තමයි මේක සිද්ධ වෙන්නේ. ආරද්ධ වීරිය මේකට අවශ්‍යමයි වීරිය තියෙන්න ඕනේ. දැන් අපි දැක්ක සමහර වෙලාවට සමහර මේ දේශකයන් වහන්සේලා කියනවා නෑ මේකට එහෙම වීරිය කරන්න ඕනේ නිකන් බලාගෙන ඉන්න හිතදී. ඒ ආයේ අවසාන මේ අවසාන මොහොතේ හිත තියාගෙන ඉන්නවා කවුරු හරි ඒක කියපු බණක් ඇහිලා. එක්කෝ ඒ එහෙම හරියන්නේ නැහැ. ප්‍රත්‍යක්ෂතාවයට එනකොට තමයි තේරෙන්නේ මුලින් උත්සාහයෙන් වීරියෙන් අපි කළේ. දැන් අපිට එහෙම අවශ්‍ය නැහැනේ. දැන් අපිට එනකොට පේනවානේ. අන්න ඒ කෙනා සිත දිහා බලාගෙන ඉන්නවා. ඒ කෙනා සිතුවිලි වල රිංගන්නේ අර මුලින් සිතුවිලි වල දැකලා මිදි යන එක පුහුණු වෙන්න ඕනේ. ඒක පුහුණු විය යුතුමයි. ඒ කියන්නේ සෝතාපන්න මාර්ගයේ වෙනයි අනාගාමි මාර්ගයේ වෙනයි. ඒ සකදාගාමි මේ අයි මාර්ග සිත් තියෙන්නේ හතරක්. මාර්ග සිත් අයි මේ මාර්ග වෙනම ඵල වෙනම පනවන්නේ. එන ඕනේ නැහැ නේ එහෙම කරන්නේ. නෑ මේ මාර්ග වෙනයි. මේ මාර්ග සකස් කරගන්න ඕනේ. දැන් සෝතාපන්න මාර්ගයේ තුල සෝතාපට්ටි ඵලයට පැමිණෙනවා. ඒ කියන්නේ අර කන්දක් උඩ නැගලා තනිතලාවක් හම්බුණා වගේ එයාට ඒ තැන හම්බ වෙන සිතුවිලි පමණයි කියලා. බාහිර ඇත්තක් නෙමෙයි කියලා. ඒක තුල එයා හිටියොත් ඉර වෙලා. එයා අනාගාමී වෙන්නේ නැහැ. ඉතින් අනාගාමී වෙන්නේ එයාට සකස් වෙන්න ඕනේ. එයා සකස් කර ගන්න ඕනේ. දැන් මේ සිතත් සත්‍යද කියලා දකින්න ඕනේ. ඒතකොට සිතත් සත්‍යයක් නවන බව දකින්නකොට තමයි අනාගාමී මාර්ගය හැදෙන්නේ. එහෙම නැතු වුණොත් මේක යා ඒ තන හිර වෙලා ඒක තමයි සෝතාපන්න ඒ සමාපත්තිය එතන පෙන්වන්නේ සමාපත්තිය. ඒකයි පෙන්වන්නේ එතන මේ ලෝකෝත්තර සමාධියක් පෙන්වන්නේ. ඒ
ලෞකික සමාධි වෙනයි ලෝකෝත්තර සමාධි වෙනයි. දැන් මේ ලෝකෝත්තර පෙන්නන අනාගාමි ඉතින් මේ භූමිය පෙන්නන දැන් මෙතන මේ මාර්ගය හදාගත්ත ඇතු ඒක එන්නේ. දැන් සෝතාපන්න මාර්ගයේ ඉන්නවා නම් සෝතාපන්න ඵලයටපත් වෙලා තියෙනවා නම් ඒ කෙනාට හොඳයි අනාගාමි මාර්ගයට එන්නේ. ඒක දැන් ඒ කෙනා මිත්‍යා දෘෂ්ටි වල හිර වෙලා ඉන්නවා කොහේ දෘෂ්ටි කිරවලා හිටියොත් ඒක වෙන්නේ නැහැ. එතනත් දෘෂ්ටි තියෙනවා. එතනත් එයා එතන හිර වෙලා ඉන්නත් පුළුවන්. සෝවාන් වෙලා හිර වෙලා ඉන්නත් පුළුවන් සෝවාන් දෘෂ්ටිය තුල. දැන් ඔබ දන්නවා ඔබ ධර්මයේ තුල ඔබට අහන්න ලැබෙනවානේ. ඒ සෝවාන් ස්වභාවයේ සෝවාන් ඵලයේ තුලම හිර වෙලා හිටපුවා. එතන ඵලනේ. එතන මාර්ගෙන්. ඉතින් එතනින් අනාගාමීට ධර්මයේ කො මෙනෙහි කරන්න ඕනේ එක්ක කල්‍යාණ මිත්‍රයේ පණිවිඩයක් යට දැන් බුදුන් වහන්සේ ගොඩක් ලාට ඒ වගේ පණිවිඩ දෙනවා. ධර්මයේ දේශනා කරනවා නේ විදිහට. ආනන්ද හාමුදුරුවෝ අපි ගොඩක් ඒවා කතා කරන්න ගියොත් එහෙම ආයි පැත්තට එනවා. ප්‍රායෝගික පැත්තට ආවොත් එහෙම මේ ඔබ සකස් කරගන්න ඕනි. ඉතින් අරහත්ත්වයටත් එහෙමයි. අරහත් මාර්ගය තුළ තමයි අපි අර කියන්නේ බල දැන් මේ සිත දකින්න යනවා එනවා බලාගෙන ඉන්න එකක් තමයි අරහත් මාර්ගය තුළ තියෙන්නේ. එතන කරන්න දෙයක් නැහැ. එතන ඕගතරණ සූත්‍රය තුළ තියෙන ටික තියෙන්නේ. එතනදී ඔක්කොම දිමට දානවා. පාරුවයි ඒ සේරම මොකොත් ඒ වැඩක් නැහැ. ඒව සේරම දිමට දාලා අත්‍තරම ඒ රහත් භාවයේ අරහත් මාර්ගය තුල මේ සිතුවිලි එන යන ආකාරයේ නිහඬව බලා සිටීමක් තමයි සිද්ධ වෙන්නේ. කරන්න දෙයක් නැහැ එතන. එතන අනාගාමී මෙතන සෝවාන් මාර්ගය තුල ඔබ වීර්ය අරගෙන කටයුතු කරන්න. අනාගාමී මාර්ගය තුල ඔබ සිතත් නොවන බව දකින්න ඒ අනිමිත් සමාධි ඒ වීර්යෙන් කටයුතු කරන්න. යම් කිසි එතන හැම තැනකම ඒක පෙවුනට එතන අනාගාමී භූමියෙන් පස්සේ අරහත් මාර්ගය තුල සිත කරන්න දෙයක් නැහැ. අතර ඕගතරණ සූත්‍රය තුල තියෙන එන යන සිත දිහා බලාගෙන සිටීමක් තමයි සිද්ධ වෙන්නේ. එතන ඒ කෙනා ඵලයට අතන අර අත්දැකීම් තියෙනවා. එතන සෝතාපට්ටි ඵලයට පත් වෙලා අනාගාමී භූමියට පත් වෙලා. ඒතකොට අනාගාමී ආගාමී අතර බාහිර කොහොමත් යාට ඇත්තක් වෙන්නේ නැහැ. එයා කොහොමත් එතකොට සිතත් ඇත්තක් වෙන්නේ නැහැ. දෙකෙන්ම මිදිලා. එතකොට ඒ කෙනාට එන අරමුණු වල කිසිම කතාවක් නැහැ. ශුන්‍යතාවය දකිනවා. හැම අරමුණකම ශුන්‍යතාවය දකිනවා. ඉතින් මෙතන බොහොම දියුණුයි මේ කියන තැන් ටික. දැන් ඔබ දකින්න ඔබ ඉන්න තැන අනුව ඔබගේ ප්‍රතිපදාව ඔබ පුහුණු වෙන තැන අනුව දකින්න. ඉතින් අපි හැමතිස්සෙම අපි ඔබට දෙන පණිවිඩය තමයි සත්‍ය කමටහන තමයි අපේ gedara. සතිය තමයි අපේ gedara. අපි ගෙදරට වෙලා ඉන්න ඕනි. අපි ගෙදරට වෙලා ඉන්නවා කියන්නේ ඉන්න ගෙදරට වෙලා ඉන්න එක නෙමෙයි. සිත ඇතුලේ අපේ තියෙන දැන් භූමිය. ඒ තමයි සතිය. අපි නිතරම gedara එන්න ඕනේ. ඒ කියන්නේ අපි සිතුවිලි එනකොට සිතුවිලි පස්සේ සිත යනකොට සිත ගෙදරට ගන්න ඕනේ. සති කමටහන්ට ගන්න. ඒ කියන්නේ තමන් ප්‍රගුණ කරන ඒ සතියට ගන්න. ආයි සිතට එන අරමුණ සත්‍ය දකින්න එනකොට. ඒ සත්‍ය දැකලා ඒකෙන් මිදලා ආයි කමට සතියේ ඉන්න. සතිය හැම මොහොතේම මේ සති තමයි මෙතන ප්‍රබලය වෙන්නේ. සමාධියක් එන්නේ. ඉතින් එතන හැම මොහොතේම gedara ඉන්නවා වගේ තමයි සතිය ඉන්නේ. හැම මොහොතේම තමන් ඉන්නේ හරි සාන්තව, හරි සෑල්ලුවෙන්, හරි සතියට වෙලා ඉන්නේ. ඒ කෙනා මේක හරි පුදුමයි, හරි ආශ්චර්යමත් ගමනක් මේ නිවන් මාර්ගය යන්නේ. ඒ කියන්නේ කොච්චර බාහිර ප්‍රශ්න තිබුණත් සෙනග හිටියත් මිනිස්සු හිටියත් මොන දේ කරත් තමන් ඉන්නවා සතියට වෙලා. සති කමටහනේ. gedara ඉන්නවා. ඒ gedara ඉන්නවා කියන්නේ ඒක තමයි තමන් මේ ආධ්‍යාත්මික දියුණු මාර්ගය තුළ යන කෙනාට ආධ්‍යාත්මික දියුණු ඒක තුළ ඒ තමයි gedara. ඒ කියන්නේ එයාට මේ අනන්ත අපි කියනවානේ මෙරි මෙරි උපදින සතරක් ගැන ඒ කතාවක් නෑ මේ සතියට ආපුවට පස්සේ. සතිය තමයි යාගේ gedara. හෙට මැරුණත් සතිය. ඒක අපිට සම්මුතිය තුළ එහෙම කියන්න වෙන්නේ. නමුත් ඇත්තටම කියනවා නම් මේ සතිය තමයි අපිට ඉතුරු වෙලා තියෙන්නේ. සතිය තමයි අපේ gedara. සිතුවිලි එනවා, සිතුවිලි වලට අපි සිතුවිලි පැටව ගහනවා, එක එක අතීතේව මතක් වෙනවා, අනාගතයේ හිතේද අපිට අග්ගාල ඇදලා ගන්නවා gedaraට සිත. අර යෝනිසෝමනසිකාරයේ තියෙන ඒක තමයි සිහිය නුවණ ටග්ගාල එතනට ගන්නවා. ටග්ගාල මේ හිත දුවනවනේ කියලා අර ටග්ගාල එතනට ගන්නවා. එතකොට එයා ඉන්නවා ආයි සැහැල්ලුවේ සුඛය තුල. සතිය තුල ඉන්නවා. එතන ඉඳන් ආයිමත් මොන හරි අරමුණක් කරලා අරමුණ ටග්ගල යථාභූත ඥාණයෙන් දකින්න ටග්ගල ආයි සතියට එන්නේ. සතියමයි ඉන්නේ. ඒකයි සමාධියේ ඉන්නවා කියන්නේ. මේ අනිමිත්ත සමාධිය පිරිහෙන එකක් නෙමෙයි. ලෞකික සමාධිය පිරුණාට ලෝකෝත්තර සමාධිය පිරෙන්නේ නැහැ. හොඳට බලන්න මේ ප්‍රායෝගික පුහුණු වෙලා. දැන් ඔබ උත්සාහ කරන්න. දැන් නිවැරදි නිවන් මාර්ග ඔබට හම් වෙලා තියෙනවා. ඔබ ඒ අනුව කටයුතු කරන්න. එහෙමනම් ඔබගේ දියුණුවට මේ සියල්ල හේතු වේවි. හැමෝටම තෙරුවන් සරණයි.